හරි තව පොඩි වෙලාවක් ගන්න අනිත් ළමයිට ඉගෙනගන්න. එතකම් බලන්න නෝට් එක අපි කලින් දවස් ටිකේ කරපු ටික අද අපේ ශක්ති විද්‍යාවේ අන්තිම දවස ගිය මාසේ පටන් ගත්ත පාඩමේ ඉවරයි. එතකොට ඊළඟ මාසේ අපිට ඉනෝගනික් කෙමිස්ට්‍රි ටික පටන් ගන්න පුළුවන්. මේ වෙනකොට අපි එන්තැල්පි විපර්යාසයන් 14ක් අර්ථ දක්වලා තියෙනවා. අවසාන වශයෙන් අපි කරගෙන ආවේ උදාසීනීකරණ එන්තැල්පි. ඒකේ අම්ලවල උදාසීනීකරණය සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට අද කරන්න තියෙන්නේ බෂ්මයක උදාසීනීකරණ. ඒක බොහොම පොඩි තිරපාටයක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ එන්තැල්පි සහ ගිබ් ශක්තිය පැත්ත කතා කරලා ඉවරලා පාඩම ඉවර කරන්න තියෙන්නේ. අවසානයේදී ටියුට් එකේ ගණන් ටික සාකච්ඡා කරනවා. හරි මාතෘකාවක් ලියා ගන්න බෂ්මයක සම්මත උදාසීනීකරණය. ඒ කියන්නේ අපි ඉන්නේ 14 වෙනි එන්තැල්පි පරිදි අපි අර්ථ දැක්වීම කිහිපයක් කරගෙන ආවනේ 14ක් කරගෙන හැවිලා තියෙනවා. මුලින්ම මතක ඇති සම්මත දහන එන්තැල්පිය ඊට පස්සේ සම්මත උත්පාදන එන්තැල්පිය ඔය ආදී වශයෙන් ටික ටික කරගෙන හැවිලා දැන් අපි ඉන්නේ 14 වෙනි ඒ තමයි උදාසීනීකරණ එන්තැල්පිය. ඒකේ වර්ග දෙකක් තිබ්බා. අම්ල වල උදාසීනීකරණය සහ දැන් අපි මේ කරන්න හදන්නේ ඒකේ ඊළඟ පාර්ට් එක බෂ්මයක උදාසීනීකරණය. නැත්නම් ගොඩක් වෙලාවට තියෙන තීර කරුණු ටික අපේ අම්ලයක උදාසීනීකරණයේ තීර කරුණු වල ටිකක් විතර ඊට හා සමානව තමයි මේ බෂ්මයක උදාසීනීකරණයත් යන්නේ. මාතෘකාව ලියා ගන්න බෂ්මයක සම්මත උදාසීනීකරණය. බෂ්මයක සම්මත උදාසීනීකරණය. හරි එතකොට අපි අම්ලයක සම්මත උදාසීනීකරණයද මම කියලා දුන්නා. අම්ලයක සම්මත උදාසීනීකරණයේ අර්ථ දැක්වීම තමයි අම්ලයක කියන සම්මත තත්වයටතේදී අම්ලයක මවුල එකක් වැඩිමනත් ප්‍රබල බෂ්මයක් මගින් උදාසීනීකරණය වෙනකොට ඒ වෙලාවෙදී දෙන ශක්ති විපර්යාසය. එහෙම නැත්නම් එන්තැල්පි විපර්යාසය කියලා කිව්වා නේද? ඒත් එක්කම තමයි ඒක අනිත් පැත්ත තමයි මේ බෂ්මික සම්මත උදාසීනීකරණයේ අර්ථ දැක්වීම. මේ කියන්නේ සම්මත තත්වයටතේදී බෂ්මයක මවුල එකක් වැඩිමනත් ප්‍රබල අම්ලයක් මගින් උදාසීනීකරණ සම්පූර්ණයෙන්ම උදාසීනීකරණය වෙනකොට සිදුවන එන්තැල්පි විපර්යාසය අපි කියනවා සම්මත බෂ්මයක එන්තැල්පි විපර්යාසය කියලා. හරි මාතෘකාව ලියා ගන්න බෂ්මයක සම්මත උදාසීනීකරණය. ඒ කරලා යාගේ අර්ථ දැක්වීම ලියන්න ගන්න. ස්ටාමක් එකක් දාලා ලියන්න අපේ අවසාන අර්ථ දැක්වීම. හරිද පේජ් එක මැදට ලියන්න සම්මත තත්වයටතේදී ජලීය බෂ්මයක මවුල එකක් සම්මත තත්වයටතේදී ජලීය බෂ්මයක මවුල එකක් සම්මත තත්වයටතේදී ජලීය බෂ්මයක මවුල එකක් වැඩිමනත් ප්‍රබල අම්ලයක් මගින් සම්පූර්ණයෙන්ම උදාසීනීකරණයේදී සිදුවන එන්තැල්පි විපර්යාසය. මතක ඇති අම්ලයකදී මම කියලා දුන්නා. ඇත්තටම අම්ලයක උදාසීනීකරණයේදී වෙන්නේ H+ කෙනෙක් OH- කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරලා H2O කෙනෙක් හදනවා නේද? එතකොට මෙන්න මෙතනදී යාගේ එන්තැල්පි විපර්යාසය මම කියලා දුන්නා. යම්කිසි අගයක් තිබ්බ නේද? ඍණ 57.35ක් කියලා කිව්වා. ඒ වගේම තමයි බෂ්මයකත් උදාසීනීකරණ දෙකම ඉක්වේෂන් දෙකම එකක් මම මට මතක විදිහට ගත්තේ අම්ලයක උදාසීනීකරණයෙන් ඒකේ අර්ථ දැක්වීම මම ගත්තේ උදාහරණයක් ගත්තේ මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක HCl නේද? අර ඒ වගේම මම ආයෙ මෙතනටත් ඒ උදාහරණයම ගන්නවා. මම ගන්නවා බෂ්මයේ විදිහට ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක NaOH ධන ප්‍රබල අම්ලය තමයි HCl. හරිද? ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල එක මවුලයක් ගන්නවා. හරිද? mol දානවා මෙතන එකයි. එයා ප්‍රබල අම්ලයක් HCl එක අනුවමනය කරාට පස්සේ හැදෙනවා එයාගේ ලවණය සෝඩියම් ක්ලෝරයිඩ් එක දාන H2O. හරි. මේ බලන්න හරිද? මෙන්න මේ පැත්තේ මෙතන තියෙනවා මොනවද? Na+ එකයි OH- එකයි තියෙනවා. මෙතන තියෙනවා H+ එක සහ Cl- එක. සෝඩියම් ක්ලෝරයිඩ් එක ඇතුළේ තියෙනවා Na+ සහ Cl-. මෙන්න Na+ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒ කියන්නේ ඒක වෙනස් වෙලා නැහැ. එයා හිමම ඉන්නවා. ඒ කියන්නේ යා සෝඩියම් Na+ එක සහ ඒ කියන්නේ ඒකෙන් හැදලා තියෙන සංයෝග විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි අයනේ ඒක හිමම තමයි. ඊළඟට මේ Cl- එකත් හිමම තමයි. වෙනසක් වෙලා නැහැ. හැබැයි මේ OH- එක සහ H+ එක එකතු වෙලා හැදලා තියෙනවා කවුද? H2O කියලා අණුවක්. එහෙනම් මෙන්න මේ රියැක්ෂන් එක. ඒ කියන්නේ H+ දාන OH- වලින් H2O හැදෙනවා කියන කාරණය. මෙන්න මෙතනදී ඍණ 57.35ක එන්තැල්පියක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ 57.35ක පිට වෙනවා නේද? හරි. ලියන්න විශේෂ කරුණු කියලා. විශේෂ කරුණු පළවෙනි එක ලියන්න ඒක ආම්ලික බෂ්මයකට තියෙන ආම්ලිකතාවයක් අම්ලයකට තියෙන බාෂ්මිකතාවයක් ලියන්න. ඒක ආම්ලික
ප්‍රබල භෂ්මයක ඒක ආම්ලික ප්‍රබල භෂ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඒක ආම්ලික ප්‍රබල භෂ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 57.35 ඍණ 57.35 මවුලයට කිලෝ ජූල් වේ. ඍණ 57.35 මවුලයට කිලෝ ජූල් වේ. හරි. මේක එහෙම ලියා ගන්න. හරි චුට්ටක් මේ බලන්න හරි x දෙන OH වලින් ජලය හැදෙන මෙතන ලියා ගන්න ඩෙල්ටා θ n එක නේද? n සමානයි ඍණ 57.35 මවුලයට කිලෝ ජූල්. ඒකක ටික දාගන්න. හරි නේද? හරි. දැන් අපි දැන් 2021 මේ අවුරුද්දේ අපි ඉන්නේ දැන් මාර්තු මැද ඉන්නේ. තව සති කිහිපයකින් මේ මාසෙත් ඉවරයි. එතකොට මාස 3ක් ඉවරයි 2021. තව තියෙන්නේ මේ අවුරුද්දේ එතකොට මාස 8ක් 9ක් විතර තියෙන බොහොම කෙටි කාලයක් තියෙන්නේ. එතකොට මම කලින් කිව්වා වගේම අපි අප්‍රේල් මාසේ මුලදී පටන් ගන්නවා ඉනෝගනික් කෙමිස්ට්‍රි. සාමාන්‍ය ඉනෝගනික් කෙමිස්ට්‍රි මාස 3මාරක් 4ක් විතර අදින ලොකු පාඩමක්. සිලබස් එකේ තියෙන ලොකුම පාඩම. එතකොට ඒකෙදි ගණන් එහෙම අදන්න මොනවක්වත් නැහැ. තනිකර තියෙන පාඩම් කරන්න සහ බහුවර්ණ රචනා විභාග රචනා ඔක්කොම කරන්න තියෙන්නේ. විභාග දායකත්වය ගත්තම ඉනෝගනික් කෙමිස්ට්‍රි වල රචනා එකක් එහෙම් පිටින් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒකත් එක්ක සමහර දැන් ගොඩක් පරණ සිලබස් වලදී නම් හම්බුනේ ලොකු රචනා ගානක එක කොටසක් ඒ කියන්නේ 50ක් විතර ඉනෝගනික් කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් ඊට පස්සේ ඉතුරු භාගයේ ස්ට්‍රෝකියුමේදී රචනා ගාන එතනට දුන්නේ. ඊළඟට විභාගතත් තනි රචනා එකක් එනවා. ඒත් එක්කම බහුවර්ණ සාමාන්‍යයෙන් 10ක් විතර එනවා. ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් ලකුණු 100න් ලකුණු 20යි 30යි අතර වගේ ප්‍රමාණයක් මේ ඉනෝගනික් කෙමිස්ට්‍රි වලින් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඉනෝගනික් කෙමිස්ට්‍රි බැහැ කියලා කියන්නේ ඔයාලට අනිවාර්ය විභාගත රචනා ප්‍රශ්නයක් කරන්න බැරි වෙනවා. හරිද? විභාගත රචනා ප්‍රශ්න 4 කරේ නැහැ කියලා කියන්නේ ගොඩක් වෙලාවට A එකක් සහ B එකකට යන්න තියෙන අවකාශය ගොඩාක් අඩු වෙනවා. මොකද හැමෝම කළ යුතු අනිවාර්ය ප්‍රශ්නයක් තමයි ඔයාලට කරන්න බැරි වෙලා තියෙන්නේ. තේරුණාද? ඒ හන්ද ගොඩක් ඒකට හොඳ බරක් දෙන්න මේ ඉනෝගනික් කෙමිස්ට්‍රි කියන්නේ මේ වෙනස්ම කෑල්ලක්. අපිට ඒ වගේ කෑල්ලක් කලින් හම්බෙලා නැහැ. වෙන පාඩම් වලදී එහෙම දෙයක් හම්බෙලා නැහැ. තේරුණාද? ඒ කියන්නේ මේකේ ගණන් හදන්න නැහැ. වෙන කාරණා ටිකක් තමයි කරා යන්න තියෙන්නේ. පාඩම් කරන්න තියෙනවා, මතක තියාගන්න තියෙනවා, තර්ක කරන්න තියෙනවා, ටිකක් වෙලා අර ඔයාලගේ විචක්ෂණ බුද්ධිය ගොඩක් වෙලාවට තියෙන්න ඕනේ. විශ්ලේෂණ හැකියාව. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ඇනලිටිකල් කෙමිස්ට්‍රි පාර්ට් එක. ගොඩක් හොඳට තියෙන්න ඕනේ. කියන්නේ මොන හරි හංගලා තියෙන දේක් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ප්‍රශ්න වල එහෙම තමයි තියෙන්නේ. හරිද? ඒ ප්‍රශ්නේ විග්‍රහ කරගෙන ගිහිල්ලා ඉවරලා ඒ ප්‍රශ්නේ ඇතුලේ මොනවද තියෙන අයන ටික, ධන අයන මොනවද, ඍණ අයන මොනවද, තියෙන කම්පවුන්ඩ් මොනවද? ඒවා එක එක මොකක් හරි රියැක්ෂන් එකකින් ලැබෙන නිරීක්ෂණ මත පදනම් වෙලා උත්තරේ ගන්න තමයි තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ තීර පාඩම් කරා කියලා ඒ අපි ඉගෙන ගන්න තීර ටික හැමෝම බයෝ වල වගේ ප්‍රශ්න දෙහන්නේ නැහැ. තේරුණාද? අපි ඉගෙන ගන්න වෙන තීර එකක්, ප්‍රශ්නේ තියෙන වෙන එකක්. එතකොට ඔයාලා ඉගෙනගත්ත තීර එක ආශ්‍රයෙන් ඒ අදාළ ප්‍රශ්නය උත්තරේ निराකරණය කරගන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. තේරුණාද? ගොඩක් ළමයි ඉනෝගනික් කෙමිස්ට්‍රි මුල් හරියදී අල්ලගෙන ඉඳලා පස්සට ඒක එපා කර ගන්නවා. හේතුව මේක ටිකක් වෙලා එක දිගට යනකොට ටිකක් වෙලා ඒකාකාරී බව වැඩි. අපි මාස 3මාරක් 4ක් විතර කරනවා. හරිද? ඒතර ඔක හොඳට මතක තියාගන්න. එතකොට අදින් ශක්තිය දා කොහොමත් ඉවරයි. ඇත්තටම ගිය සතිය ඉවර කරන්න තිබුණා. ගිය සතිය මට කරන්න බැරි වුණා. මේ කරන්ට් එක තිබුණේ නැහැ. මේ මාසෙන් කොහොමත් මේ ටික ඉවර කරලා ටියුට් එකේ ගණන් ටිකක් හදලා ඉවරලා අපි පාඩම ඉවර කරනවා. හරි. මෙහෙම හිතන්නකො හරිද? දැන් මං කිව්වේ ඒක ආම්ලික භෂ්මයක්නේ. හරිද? එහෙනම් මේක ද්විභාෂික ආම්ලයක් වුණොත් ද්වි ආම්ලික භෂ්මයක් වුණොත් එහෙනම් අපි ගමු උදාහරණයක් විදිහට මම ගන්නවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක්. හරිද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දන්නේ HCl. මේකෙන් හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ් BaCl2 දන 2H2O. හරිද? මේකෙදි වෙන්නේ H+ දෙන්නෙක් OH- දෙන්නෙක් එක ප්‍රතික්‍රියා වෙලා ජලාණු දෙන්නෙක් හදනවා. එහෙනම් ඍණ 57.35 දෙගුණයක් නේද? ඒක ආම්ලික භෂ්මයක් නම් ඍණ 57.35 ඒක ද්වි ආම්ලික භෂ්මයක් නම් ඒ වගේ දෙගුණයක තාපයක් එළියට ලබා දෙන්න ඕන නේද? හරි. දෙවෙනි එක ලියන්න ද්වි ආම්ලික ප්‍රබල භෂ්මයක්. මෙහෙම ලියන්න ද්වි ආම්ලික ප්‍රබල භෂ්මයක සම්මත උදාසීනීකරණය. ද්වි ආම්ලික ප්‍රබල අම්ලයක ද්වි ආම්ලික ප්‍රබල භෂ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ලියන්න ඍණ 57.35 ගුණ කිරීම 2ක්. ඍණ 57.35 ගුණ කිරීම 2යි මවුලට කිලෝ ජූල් වේ. මවුලට කිලෝ ජූල් වේ.
හරිද? ඒ කියන්නේ මෙයාගේ අපිට එන්තැල්පි පරේසය ගන්න පුළුවන් 114.7යි මවුලට කිලෝ ජූල්. තේරුණාද? උදාහරණ ලියා ගන්න. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl වලින් හැදලා තියෙනවා බේරියම් ක්ලෝරයිඩ් ධන 2H2O. අනුපාතය හරි ඒක හදා ගන්න. මේ මෙතන පොඩ බලන්නකො මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොම එයා twice විය යුතුයි. Ba+ එකයි OH- උයි නේද? සංයුතිය අමාරු කරාම BaOH twice වෙනවා. හරිනේ මෙතන OH දෙකයි. එතකොට මෙතන දෙකක් දිනා ඊට පස්සේ දෙන්නයි. එයාගෙන් ජලාණු දෙන්නේ හැදිලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාලා මේ සතියේ කරන්න ඕනේ 2016 පේපර් එක නේද? මට මතකයි 2016 පේපර් එක. 2016 පේපර් එකේ රචනා පාඩ එක සහ ව්‍යුහගත රචනා පාඩ එක. ඒක උත්තර ටික බලාගෙන ලියන්න ගන්න. අනිත් එක තමයි ඉනෝගනික් කෙමිස්ට්‍රි වල ගත්තාම දැන් ඉනෝගනික් කෙමිස්ට්‍රි කොච්චර පාඩම් කරත් මදි වෙන එකක් දෙන්න ගන්න හොඳ ගොඩක් වැඩ කරන ළමයෙක්ට. ඒකට හේතුව සාමාන්‍යයෙන් ඉනෝගනික් කෙමිස්ට්‍රි වල ලිමිට් එකක් කියලා එකක් නැහැ. තේරුණාද? අපිට ඕන තරම් ඉගෙන ඉස්සරහට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පන්තික දිගන නෝට් එක ගොඩක් වෙලාවට කම්ප්ලීට් එකක් උගන්වන්නේ. ඊට අමතරව තව සමහර ප්‍රශ්න තියෙනවා අපි උගන්වන සිලබස් එකෙන් පිටින් චූට්ටක් විතර ඈතින් ගියපු ප්‍රශ්න විභාගයට දීලා තියෙනවා. ඒ කියන්නේ සිලබස් එකේ ආසන්නයේ යන හෝ නොයන වර්ගයේ ප්‍රශ්නත් විභාගයට අහලා තියෙනවා. ඒ කියන්නේ හොඳ එකක් හොඳ B එකක් ගන්න ළමයෙක් ඉනෝගනික් කෙමිස්ට්‍රි වලදී අපි උගන්වන නෝට් එකට අමතරව තව පොඩ්ඩක් පරිශීලනය කරලා වෙන වෙන පොත්පත් කියවල ඉවරලා පොඩ්ඩක් ඔයාලගේ නෝට් එක තව ටිකක් ප්‍රසාරණය කරගන්න ඕනේ. හරිද? පළවෙනි පාඩම 2 3 4 5 මේ පාඩම් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඉගෙන ගන්න නෝට් එක හොඳටම ප්‍රමාණවත් වැඩේ කොට දාගන්න. හැබැයි ඉනෝගනික් කෙමිස්ට්‍රි වලදී චුට්ටක් ඔයාලා වැඩිපුර ඉගෙන ගන්න තරමට ගොඩක් හොඳයි. තේරුණාද? ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපිට මෙහෙම හරිද මොකක් හරි පාර්ට් එකක් ගත්තාම මේ පාර්ට් එකේ මෙන්න මේකෙන් ඉවරයි කියලා කියන්න බෑ ওই පාඩමේදී. ඒකේ තව ඉස්සරහට යන්න පුළුවන්. ගොඩක් ලිමිට් එකක් නැහැ. සමහර විෂය කරුණු වලදී. තේරුණාද? ගොඩක් වෙලාවට අපිට හොඳ ලිමිට් එකක් හදා ගන්න පුළුවන් රිසෝස් බුක් එක ආශ්‍රයෙන්. නමුත් සමහරවිට ඒකෙන් පිටින් දෙන්න තියෙන අවකාශයත් මේ පාඩමේදී වැඩි. ඒ හන්ද හොඳම දේ තමයි ඔයාලා අපි ඉගෙනුවට පස්සේ ඒ තීරි කාරණාවට අදාළ වෙන වෙන පොඩි පොඩි කොටස් ටිකක් එකතු කරගෙන තමන් පොඩ්ඩක් නෝට් එකට කැලට් එකක් එකතු කරගන්න ඕනේ. හොඳ A එකට B එකට ඇද්දි චුට්ටක් ඒක තියෙන්න ඕනේ. මම ඔයාලට කිව්වා මම හිතනවා ඔයාලගේ ඊයේ හොරේ මම පෙරේදර කිව්වා සුදාන්ත ඩීලියන එකේ සර්ගේ පොත් දෙකක් තියෙනවා. පළවෙනි පොතේ නම මට මතක විදිහට S සහ P ගුණ වල මූලද්‍රව්‍යයේ රසායනය. තව පොතක් තියෙනවා D ගුණුවේ මූලද්‍රව්‍යයන්ගේ මේ රසායනය කියලා. හරිද? අන්නේ පොත් දෙක ගන්න ගොඩක් කොට කඩේ එහෙම ගන්න හරි අඩුයි. මේ ඒක ගොඩක් වෙලාවට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් පොත් දෙකක්. පුළුවන් නම් හොයලා ඒක ගන්න. හරිද? දැන් ඔයාලා මේ වෙනකොට පියසුරු පොත් එහෙම අරගෙන ඉතින් ඒවා ඉස්සරහට කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් පාඩම් පහක් ඉවරයි 2022 සිද්ධාන්ත පන්තියේ. හරිද? එතකොට මේ අවුරුද්දේදී අපි ඉනෝගනික් කෙමිස්ට්‍රි කරනවා. ඊළඟට කයිනටික් කෙමිස්ට්‍රි එක චාලක රසායනය කරන්න පුළුවන්. අවසාන පාඩමත් මේ අවුරුද්දේ මෙවර කරනවා. ඒ කියන්නේ තව මාස 5ක් විතර පන්ති ඉස්සරහට ගියාට පස්සේ කර්මාන්ත රසායන සහ පරිසර දූෂණ ඒකකයේ පටන් ගන්නවා. ඒත් එක්කම කයිනටික් කෙමිස්ට්‍රි ඉවරලා බොහෝ වෙලාවට අපේ දෙසැම්බර් වගේ වෙනකොට සමතුලිතතාව එකේ අපිට එන්න පුළුවන් වෙනවා. එතකොට 2022කට මාස 3කට වගේ කලින් අපිට සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. මේ යන දිරි ගියොත් එහෙම තා චූට්ටක් ස්පීඩ් කරලා අපිට පොඩක් ඒක හොඳ තව ටිකක් ස්ටේබල් කරගන්න පුළුවන්. ගොඩක් වල තාමත් ඔයාලා මම හිතන ගොඩක් යන හෝල් ක්ලාසස් වල එහෙම ගොඩක් පිටිපස්සෙන් පාඩම් වල ඉන්නේ. තාම ගොඩක් කට්ටිය ඉන්නේ එක්ක වායු පාඩමේ මුල් හරි එහෙම නැත්නම් තුන්වෙනි පාඩමේ අග ඉන්න කට්ටියක් තාම ඉන්නවා. තේරුණාද? ඊළඟ කාරණේ තමයි දැන් මේ අවුරුද්දේ ඒ කියන්නේ 2021 අවුරුද්දේ අගෝස්තු වල A level තියන්න නැති කාරණයක් තියෙනවා. මේ ගිය අවුරුද්දේ වගේ චුට්ටක් විතර ඉස්සරහට දායි. ඒ කියන්නේ අගෝස්තු පහුවෙලා මාසයක් එකමාරක් වගේ ගිහිලා එක්සෑම් පටන් ගන්නේ. ඔයාලට ඉතින් එහෙම chance එකක් එන එක ගන්න 2021 කොහොමත් අගෝස්තුවේ එක්සෑම් එක තියෙයි. හරි. ඊළඟ අපේ තුන්වෙනි පොයින්ට් එක තමයි මම ගන්නවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකයි සල්ෆියුරික් එකයි. හරිද? මේ ටික මම හෙම්මුවා කරා අම්ල පැත්තෙත් ගන්නවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2SO4. H2SO4 සල්ෆියුරික් එක මේකෙන් හැදෙනවා මේ බේරියම් සල්ෆේට් කියලා අවක්ෂේපයක් දාන 2H2O හැදෙනවනේ. තේරුණාද? මේ බලන්න හරියද? මෙන්න මෙතනදිත් අනිවාර්යෙන් කොච්චරද? 114.7ක් තාපයක් එළියට පිට වෙන්න ඕනේ. හැබැයි මෙතනදී අවක්ෂේපයක් හැදෙනවා. මේ බේරියම් සල්ෆේට් කියලා කියන්නේ හොඳ සුදු පාට අවක්ෂේපයක්. හරිද? මෙන්න මේක හන්දා මෙන්න මේ තාපය තව ටිකක් වැඩි වෙනවා. අපි දන්නවා අවක්ෂේපයක් ඇති වෙනකොට ඒක තාපදායී ප්‍රතික්‍රියාවක් වෙන හන්දා මේ ප්‍රතික්‍රියාවදී ඍණ 114.4 වඩා චුට්ටක් විතර මෙයාගේ එන්තැල්පි චුට්ටක් වැඩි වෙනවා. ලියන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කම H2SO මගේ උදාසීනීකරණයේදී බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ
H2SO4 අතර උදාසීනීකරණයේදී ලියන්න සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 114.7 මවුලට කිලෝජූල් වලට වඩා මවුලට කිලෝජූල් වලට වඩා සුළු වශයෙන් වැඩි වේ. ඉක්වේෂන් එක ලියා ගන්න. හරිද? මේ 114 ඉස්සරහට ලියන්නේ. ඒක දන්නවනේ දැන් හරිද? පොඩි උන් නෙමෙයිනේ. ඩෙල්ටා ස්ක්‍රිප්ට් n එක සමානයි ඍණ 114.4 වල චුට්ටක් වැඩි කියලා පොඩි ඉතලක් දාගන්න උඩට. හරි නේද? හරි. මම ගන්නවා ඊළඟට දුබල වශ්මයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගමු. මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන ඇත්තටම කියන්නේ මේ ඇමෝනියා වතුර දිය කරලා හැදලා තියෙන්නේ. අපි මෙයාට කියන ඇමෝනියා ජලීය ද්‍රාවණයක් කිව්වත් එකයි NH3 aqueous කිව්වත් එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කිව්වත් එකයි දෙකම එකයි. මම ගන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4 OH යා ඉථීල් එක ප්‍රතික්‍රියා කරනවා හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් දැන් H2O එක හැදෙනවා. හරිද? ඒ කියන්නේ මේක OH එකයි H+ එකයි හැදලා තියෙන ජලාණු එකක් හැදලා තියෙන මේකේ අගේ ඍණ 57.35ක් විය යුතුයි. හැබැයි කලින් වගේම මෙන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ දුබල භෂ්මයක්. ඒ හන්දා දුබල භෂ්මයක් විසින් අනිවාර්යෙන් ඔයාලා දන්නවා දැන් අපි ඉස්සෙදිත් ඉගෙන ගත්තා දුබල භෂ්මයකින් OH කියන්නේ OH- එකට එක ප්‍රමාණයකින් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දුබල භෂ්මයේ තියෙන සාන්ද්‍රණයට අදාළව ඒකට ගැළපෙන ප්‍රමාණයක් 100%ක් එකට ගැළපෙන විදිහට OH- ලබා දෙන්නේ නැහැ. OH- බොහොම පොඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ. ඒ හන්දා මේ විඝටනයේ නොවිච්ච OH- ටිකක් කඩලා ගන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකෙන් තාපයක් විතර උරා ගන්නවා මේ HCl සහ H+ ප්‍රතික්‍රියා කරලා නිදහස් වන තාපයෙන් කොටසක් උරා ගන්නවා. ඒ කියන්නේ ඍණ 57.35න් පොඩි කොටසක් උරා ගන්නවා මෙන්න මේ විඝටනයේ නොවිච්ච අම්ලයේ භෂ්මයේ අණු විඝටනය සඳහා. ඒ හන්ද මේකේ අගය 57.35ට වඩා චුට්ටක් අඩු වගයක් වෙනවා. තේරුණාද? හරි. ඊළඟ ස්ටාමක් එදාලා ලියන්න. ඒකාම්ලික දුබල භෂ්මයක ඒක ආම්ලික දුබල වශ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 57.35ට වඩා අඩු වගයක් වේ. ඍණ 57.35ට වඩා අඩු වගයක් වේ. ඔන්න රතු පැනල යන්න. ඊට හේතුව H+ අයන උදාසීනීකරණයෙන් නිදහස් වන තාපයෙන් කොටසක් H+ අයන උදාසීනීකරණයෙන් නිදහස් වන තාපයෙන් කොටසක් විඝටනය නොවූ භෂ්මාණු විඝටනය සඳහා අවශෝෂණය වීමයි. සාමාන්‍ය මේකෙදී අපිට ඩෙල්ටා θ n එක ගන්න පුළුවන්. ඩෙල්ටා θ n එක ගන්න පුළුවන් දල වශයෙන් 54.5ක් වගේ තමයි එන්නේ. මවුලට කිලෝජූල්. ඒ කියන්නේ 2.85ක් විතර උරාගෙන තියෙනවා. 2.85ක් විතර උරාගෙන තියෙනවා භෂ්මයේ විඝටනය නොවිච්ච අණු විඝටනය සඳහා. තේරුණාද? ඉක්වේෂන් එක ලියා ගන්න. මෙතන 54.5ක් ලියන්න. උදාහරණ දාගන්න.
හරි ඉක්වේෂන් එක දාලා යටින් ලියන්න. හරිද? අපි මෙන්න මේ දුබලාම් බෂ්මයේහි විඝටනය නොවිච්ච බෂ්මාණු විඝටනය සඳහා තාපයක් පුරා ගන්න අපි අන්න එකට කියනවා දුබලාම්ලයක සම්මත මෞලික විඝටන එන්තැල්පිය කියලා. යටින් වෙනම ලියන්න ස්ටාම් එකක් දාලා ලියන්න. ජලීය දුබල බෂ්මයක මවුල එකක් තුල අඩංගු. ජලීය දුබල බෂ්මයක මවුල එකක් තුල අඩංගු විඝටනය නො වූ බෂ්මාණු විඝටනය නො වූ බෂ්මාණු විඝටනය සඳහා අවශෝෂණය කරනු ලබන එන්තැල්පිය දුබල බෂ්මයේ මෞලික විඝටන එන්තැල්පිය ලෙස දුබල බෂ්මයේහි මෞලික විඝටන එන්තැල්පිය ලෙස අර්ථ දැක්වේ. උදාහරණයක් දාගන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල NH4OH වල මෞලික විඝටන එන්තැල්පිය. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික විඝටන එන්තැල්පිය මවුලට කිලෝජූල් ධනාගයක් නේද දැන් එන්න ඕනේ. ඇයි ආ උරා ගැනීමක් කරන්නේ? ධන 2.85ක් වේ. හරි. මේකත් මම කියලා දෙන්න හදන කිසති අපි කලින් ඉගෙන ගත්ත පාඩමේ කොටස අපතමා අපි අම්ලවලදී කතා කරා. මෙන්න මේ දුබල බෂ්මයේහි ප්‍රබලතාවය වැඩි වෙනවා කියලා කියන්නේ යා දුබල බවෙන් මිදලා ප්‍රබලවත් වෙනවනේ. ඒ හන්දා එයාගේ විඝටනය වෙන්න තියෙන අණු ටික ප්‍රමාණය අඩුයි. ඒ හන්දා අර අපේ පිට කරන තාපයෙන් උරා ගන්නා තාපය අඩුයි. මෙහෙම කියනවා නම් දුබල අම්ලයේ දුබල බෂ්මයේහි ප්‍රබලතාවය වැඩි වෙන තරමට ඒ කියන්නේ විඝටනය නොවිච්ච අම්ලාණු විඝටනය නොවිච්ච බෂ්මාණු විඝටනය සඳහා උරා ගන්නා තාපය අඩු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ 2.85 වල තව ටිකක් අඩු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ඒ අදාළ මොකක් හරි බෂ්මය විඝටනය වෙනකොට නිකුත් වෙන තාපය 54.5ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ 57.35ට ආසන්න වෙනවා නේද? හරි. ඊළඟ ස්ටාම් එකේ දාලා එනම ලියන්න. දුබල බෂ්මෙහි ප්‍රබලතාවය වැඩි වෙන විට දුබල බෂ්මෙහි මෞලික විඝටන ප්‍රමාණය මෙහෙම ලියන්න. දුබල බෂ්මෙහි ප්‍රබලතාවය අඩු වෙන විට අපි ඒක වැඩි වෙන පැත්තට දාමු. මෙහෙම ලියන්නකෝ. දුබල බෂ්මෙහි ප්‍රබලතාවය වැඩි වෙන විට මෞලික විඝටන එන්තැල්පිය අඩු වන අතර සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ඍණ 57.35ට ආසන්න වේ. හරි. අපි ඔන්න එහෙනම් ඒ තීර පාඩ ටික ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වෙනස්ම තීර පාඩ එකක්. ඒ තමයි එන්ට්‍රොපිය. හරිද? එන්ට්‍රොපියෙහි ඒකකය අපි ගන්නවා S එකක්. හරිද? එන්ට්‍රොපිය කියන එකට අර නිශ්චිත අර්ථ දැකීමක් හරියටම නැහැ. නැත්නම් තියෙනවා. හරිද? මෙහෙම හිතන්නකො. හරිද? මොකක් හරි මම ගන්න අයිස් කැටයක් ගන්නවා. හරිද? එයා ඝන අවස්ථාවනේ තියෙන. හරිද? ජලයේ ඝන අවස්ථාවනේ. හරිද? මෙයාම රත් කරනවා. රත් කරලා ද්‍රවයක් කරනවා. හරිද? අපි එතකොට කියනවා ඝණයට වඩා ද්‍රවයේහි එන්ට්‍රොපිය වැඩි. හරිද? මං අහපව් ජලය රත් කරලා වාෂ්ප කරනවා. හරිද? එතකොට ද්‍රවයට වඩා වාෂ්පයේ එන්ට්‍රොපිය වැඩි. තේරුණාද? මේ එන්ට්‍රොපිය කියන්නේ අහමුදාවේ වගේ එකක්. හරිද? ඝණයක අහමුදාවේ අඩු වෙන අංශු ගොඩක් හොඳට ෆිට වෙලා ගොඩක් ශක්තිමත්ව බැඳලා තියෙන්නේ. අපි එනර්ජි එකක් දීලා මේක අංශු ටික ඈඩ් කරනවා. එතකොට යාගේ අහමුදාව ගොඩක් වැඩි වුණා ද්‍රවයේ වුණාට පස්සේ.
තවත් එයාට එනර්ජි එකක් දුන්නට පස්සේ එයා වාෂ්පය බවට පත් වෙලා අණු ගොඩාක් ඈතට දා ගන්නවා නේද? අපි යන්නේ අවස්ථාවට කියනවා එළක අහඹුතාවය වැඩි. හරිද? එහෙම නැත්නම් එහෙම යන්න දෙන හැකියාව වැඩි. අපි ඔන්න ඔකට කියනවා එන්ට්‍රොපිය වැඩි කියලා. තේරුණාද? මතකද අපි කලින් ගණන් ගත්ත එන්තැල්පිය සම්මත එන්තැල්පිය එන්තැල්පි පරයාසය සම්මත එන්තැල්පි පරයාසය. හරිද? අන්න ඒ වගේම එන්ට්‍රොපිය එන්ට්‍රොපි පරයාසය සම්මත එන්ට්‍රොපිය සහ සම්මත එන්ට්‍රොපි පරයාසය අපි මෙතනදී අධ්‍යයනය කරනවා. මාතෘකාවක් ලියාගන්න එන්ට්‍රොපිය වරහණ තුල දාගන්න S එක. එන්ට්‍රොපිය හරි එතකොට මේ එන්ට්‍රොපිය කියලා කියන්නේ පද්ධතියක හමුතාවයේම අයින මිනුමක් වගේ එකක් තමයි. එන්ට්‍රොපිය සඳහා විශාලත්වයක් තියෙනවා ඒත් එක්ක මෙයාට ඒ කියන්නේ අගයක් තියෙනවා. හරිද? සහ මෙයාට ඒකකයක් තියෙනවා. මෙයාගේ ඒකකය තමයි SI ඒකකය අපිට ගන්න පුළුවන් කෙල්විනට ජූල්. හරිද? හරි. එන්ට්‍රොපිය කියලා වරහන් තුල S එකක් දාගෙන ලියන්න ගන්න. ඕන අර්ථ බැලෙන් ලියන්න. පද්ධතියක අහඹුතාවය මනිනු ලබන මිනුමක් ලෙස එන්ට්‍රොපිය හැඳින්වන අතර ඒ සඳහා අගයක් සහ විශාලත්වයක් පවතී. හරිද? මම කලින් කිව්වනේ මේ අවුරුද්දේ අපි කරන්නේ ඉනෝගනික් කෙමිස්ට්‍රි, ශක්ති විද්‍යාව, චාලක රසායනය ඊළඟට සමතුලිතතාව පටන් ගන්නවා සහ මේ අවසාන එකකත් පටන් ගන්නවා කියලා. ඒත් එක්කම මේ ඕගනික් කෙමිස්ට්‍රිත් කරනවා. හරිද? මම ඒක වෙලාවක කිව්වේ නැහැ. ඒ කියන්නේ අපි කොහොමත් අප්‍රේල් ගියාට පස්සේ අප්‍රේල් මැයි ජූනි ජූලි හරිද? ওই මාස කිහිපයක් අපි ගොඩක් වෙලාවට ඉන්නේ ඉනෝගනික් කෙමිස්ට්‍රිත් එක්ක. ඒත් එක්කම ඉනෝගනික් කෙමිස්ට්‍රි අවසානට ඉනෝගනික් එක්කම ඕගනික් කෙමිස්ට්‍රි පටන් ගන්නවා. ඕගනික් කෙමිස්ට්‍රි උනත් අපි සාමාන්‍ය මාස 3-4ක් වගේ තියාගන්න. ඒ අතරතුර චාලක රසායනය ඉවර කරනවා පොඩි පොඩි කෑලි වශයෙන්. ඊට පස්සේ තමයි මේ පාඩම් හිමින්ම යන්නේ. එතකොට අපිට 2022 හරිද ලබන අවුරුද්දේ ඒ අවසාන මාස කිහිපෙදී ඉගෙන ගන්න තියෙන්නේ සමතුලිතතාව. සමතුලිතතාව සාමාන්‍ය මාස 4ක් 5ක් වගේ කරන ලොකු ඒකකයක්. ෆිසිකල් කෙමිස්ට්‍රි තියෙන ගණන් හදන නිසා පේපර් එකේ වැඩිම ප්‍රමාණයක් ඕකෙන් තමයි අහන්නේ. බහුවර්ණ විභවගත රචනා. හරි සෑහෙන්න අහනවා. එතකොට මේ ඒකකයක් අපි මේ අවුරුද්ද පටන් අරගෙන ඊළඟ අවුරුද්දෙන් තමයි ඉවර කරන්නේ. එතකොට හිම යනකොට කොහොමත් අපිට සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි නේද? හරි. ලියන්න මේ අපේ එන්ට්‍රොපි ඒකකය. ලියන්න SI ඒකකය. දාගන්න SI ඒකකය දාගන්න කෙල්වින් ජූල්. හරිද? එතකොට මෙන්න මේ එන්ට්‍රොපිය කියන කෙනා පද්ධතියේ ප්‍රමාණය මත රඳා පවතින හන්දා මෙයා විත්ති ගුණයක්. තේරුණාද? හරි. ස්ටාමකයක් දාලා ලියන්න පද්ධතියක ප්‍රමාණය මත රඳා පවතින බැවින් එන්තැල්පිය විත්ති ගුණයක් වේ. හරිද? එතකොට විත්ති ගුණ කියලා කියන්නේ ප්‍රමාණය මත රඳා පවතින ඒවට නේද? කලින් වගේ මම ඔයාලට මතකයිද අපි ඉගෙන ගත්තා ද්‍රව ප්‍රෝග්‍රෑම් බෙදුවට පස්සේ මවුලයට අගයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි එන්ට්‍රොපි සඳහාත් ගන්න පුළුවන් මෞලික එන්ට්‍රොපිය. හරිද? මෞලික එන්ට්‍රොපිය සමානයි මොකද්ද කරන්නේ? එන්ට්‍රොපිය බෙදෙනවා ද්‍රව්‍ය ප්‍රමාණයට. හරිද? එතකොට එන්ට්‍රොපි ඒකකය කෙල්විනට ජූල්, ද්‍රව්‍ය ප්‍රමාණය ඒකකය මවුල උඩට ගත්තාම අපේ මෞලික එන්ට්‍රොපිය අපි ඔකට කියනවා SM කියලා. හරිද? මෙන්න මෙයාගේ SI ඒකකය ගන්න පුළුවන් මවුලයට කෙල්විනට ජූල්. හරිද? ඊළඟ ස්ටාමකේ දාලා ලියන්න. පද්ධතියක එන්ට්‍රොපිය ද්‍රව ප්‍රමාණයට දරන අනුපාතය. පද්ධතියක එන්ට්‍රොපිය ද්‍රව්‍ය ප්‍රමාණයට දරන අනුපාතය
ද්‍රව්‍ය ප්‍රමාණයට දරන අනුපාතය මෞලික එන්ට්‍රොපිය ලෙස හැඳින්වන අතර මෞලික එන්ට්‍රොපිය ලෙස හැඳින්වන අතර දැන් මේක ඝටනා ගුණයක් නේද? අපි ගමුකෝ දැන් මොකක් හරි ලොකු පද්ධතියක් ගත්තත් ඒකෙත් අපි ගන්න මෞලික එන්ට්‍රොපිය තමයි බලන්නේ. හරි චූටි පද්ධතියක් ගත්තත් අපි බලන්නේ මෞලික එන්ට්‍රොපිය. හරි ඒ හන්දා මේ මෞලික එන්ට්‍රොපිය කියන එක වෙන මේක ඝටනා ගුණයක් වෙනවා. මේක ප්‍රබලදී ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. තේරුණාද? හරි යන්න ද්‍රව්‍ය ප්‍රමාණයට දැන අනුපාතය යන පද්ධතියෙහි මෞලික එන්ට්‍රොපිය ලෙස හැඳින්වන අතර පද්ධතියෙහි මෞලික එන්ට්‍රොපිය ලෙස හැඳින්වන අතර මෙය ඝටනා ගුණයකි. මෙය ඝටනා ගුණයකි. හරිද? මේ ඉක්වේෂන් එක දාගන්න. යටින් දාගන්න SI එකකයක් දාගන්න මවුලයට කෙල්විනයට ජූල්. SI එකකයක් දාගන්න මවුලයට කෙල්විනයට ජූල්. හරිද? දැන් මේ වෙනකොට ශක්ති විද්‍යාව ඒකේ මේකට දීපු නිබන්ධනය බහුවරණ සෑහෙන්න ඉවරලා තියෙන්න ඕනේ. රචනාත් සාමාන්‍යයෙන් ගොඩාක් ඉවරලා තියෙන්න පුළුවන්. අලුතෙන්ම රචනා ටිකකුත් දීලා තියෙනවා. ඒකත් අපි සාකච්ඡා කරමු පාඩමේ එන්ඩ් එකේ සහ ඊළඟ සතියේත් මම ශක්ති විද්‍යාව එකේ ගණන් තමයි සාකච්ඡා කරන්නේ. ඒතර මේ පාඩම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. හරිද? වායු පාඩමත් හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. අපි ඒක සෑහෙන ගණන් තෝගයක් එහෙම හදුවා. හරිද? තුන්වෙනි පාඩමෙත් අඩුපාඩු එහෙම තිබ්බනම් ඒවත් අපව අදා ගන්න. රෙකෝඩින් ටික බලන්න පුළුවන්. තව ඉස්කෝලේ ගන්න නැති, තව පන්ති යනවනම් ඒවෙන් ඉගෙන ගන්න නැති. හරිද? කඩේ පොත්පත් තියෙනවා ගන්න ඒවෙන් අරගෙන නැති. හරිද? පියසුරු පොත් එහෙමත් අරගෙන හිමින් හිමින් ඒවා කන්ටිනියු කරගෙන යන්න. අපි ඉගෙනනවා ඕන නැත්නම් ඉස්සරහට තියෙන පාඩම් වලට අදාළ උත්තර එහෙම දීලා ඒ පාඩම් ටික හරියට හදාගන්න ප්‍රශ්න පැත්තෙන්. හරිද? දැන් සිද්ධාන්ත නැති වුණාට චුට්ටක් අධ්‍යයනය කරලා බලන්න. ඒ කියන්නේ සෙල්ෆ් ස්ටඩි කරලා බලන්න. ඔය සෙල්ෆ් ස්ටඩි අනම්මන ටික කරන්න තව මේ කාලේ විතරයි තියෙන්නේ. හරිද? තව මාස 5ක් විතර ගියාට පස්සේ ඔයාලට උගන්නන අපි උගන්නලා ඉවර කරපු සිද්ධාන්ත වැඩි වෙන හන්ද සෙල්ෆ් ස්ටඩි කරන්න එහෙම තියෙන කාලය ගොඩක් අඩු වෙනවා. හරිද? සහ ඉස්කෝලේ එහෙම පටන් ගත්තොත් එහෙම තවත් කාලය අඩු වෙනවා. ඒ හන්ද පුළුවන් තරම් මේ කාල වකවානුවේ ඒ ටික හදලා ඉවර කරගන්න. තව කඩේ ඕන තරම් තියෙනවා කියන මුද්‍රිත පොත් තියෙන ඕන තරම් ඕනම සබ්ජෙක්ට් එකකට අදාළ කියන්නේ බයෝ ඒවා කෙමිස්ට්‍රි ඒවා ෆිසික්ස් ඒවා ඕනම එකකට ගොඩක් පොත් තියෙනවා ගන්න. ඒව එහෙම අරගෙන ඉවරලා මේ පොඩ්ඩක් ඒවා ලැහැත්ති කරගන්න. සමහර වෙලාවට අපි පන්ති උගන්වන්න නැති විෂය කාරණයක් ගොඩක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් පොයින්ට් එකක් පොතක තියෙන්න පුළුවන්. හරිද? ඒව තනියෙන් ස්ටඩි කරගෙන යන්න මේක මහා ලොකු අමාරුවක් නැහැ. හරි අපි අවුරුදු දෙකමාරක් තුර බොහොම හිමීට පාඩමක් කරා යන්නේ. හරිද? එතකොට ශක්ති විද්‍යාවෙම සාමාන්‍යයෙන් අපි තීර පන්තියක මාස දෙකක් විතර කරාට රිවිෂන් එකක් අපි සාමාන්‍යයෙන් මාසයයි කරන්නේ. දවස් 4න් දවස් 3මාරෙන් 4න් විතර ඉවර කරන පාඩමක්. හරි නේද? හරි මේක දාගන්න. හරිද? අපි ඊළඟට අර මතකද ගන්න එන්තල්පි කියලා දුන්නාට පස්සේ මම කිව්වා අපි ගත්ත එන්තල්පි විපර්යාසය. ප්‍රතිපලවල මොකක් හරි ඉක්වේෂන් එක ප්‍රතිපලවල එන්තල්පින්ගේ එකතුවෙන් අඩු කරනවා ප්‍රතික්‍රියකවල එන්තල්පින්ගේ එකතුව. අන්න ඒ වගේම මට ඉක්වේෂන් එකක් ගන්න පුළුවන් එන්ට්‍රොපිය සඳහා. මම කියනවා එන්ට්‍රොපි විපර්යාසය. ඔකට අපි කියනවා ඩෙල්ටා S. ඩෙල්ටා S සමානයි මම ගන්නවා සිග්මා S ප්‍රතිපලවල එන්ට්‍රොපින්ගේ එකතුව එයාගෙන් අඩු කරනවා සිග්මා කියලා කියන්නේ සම්පූර්ණ ප්‍රතික්‍රියක සිග්මා S ප්‍රතික්‍රියක. හරි ඊළඟ පොඩි මාතෘකාවක් ලියා ගන්න එන්ට්‍රොපි විපර්යාසය. එන්ට්‍රොපි විපර්යාසය. එන්ට්‍රොපි විපර්යාසය. හරිද? එන්ට්‍රොපි විපර්යාසය. ලියන්න ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියක සහ පලාතර ඇතිවන ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියක සහ පලාතර ඇතිවන එන්ට්‍රොපියෙහි වෙනස ප්‍රතික්‍රියක සහ පලාතර ඇතිවන එන්ට්‍රොපියෙහි වෙනස ප්‍රතික්‍රියාවෙහි එන්ට්‍රොපි පරයාසයයි. ප්‍රතික්‍රියාවෙහි එන්ට්‍රොපි පරයාසය. හරිද? මේකෙත් අවසානය සහ ආරම්භය මත රඳා පවතින හින්දා මේක අවස්ථා සිතයක් නේද? මාර්ග සිතයක් නෙමෙයි. ඒකටම ලේ යන්න හැඳින්වන අතර මෙය අවස්ථා සිතයකි. ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියක සහ පලාතර ඇති වෙන එන්ට්‍රොපිය වෙනස ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ලෙස හැඳින්වන අතර මෙය අවස්ථා සිතයකි. අවස්ථා සිතයකි. හරිද? ඊළඟ ස්ටමාකේ දාලා යන්න ප්‍රතික්‍රියාවක
ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය අඩු කළ විට ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය අඩු කළ විට ප්‍රතික්‍රියාව එන්ට්‍රොපි පරයාසය ලැබේ. ප්‍රතික්‍රියාවෙහි එන්ට්‍රොපි පරයාසය ලැබේ. හරිද? අතර මේ දවස්වල මේ අපට සෑහෙන වැඩ තෝගයක් තියෙන දවස් ටිකක් හේතුව මේ එක්සෑම් අපිට ඒ කියන්නේ අද දවසේ එක්සෑම් දෙකක් ලිව්වා. සාමාන්‍යයෙන් අපි A level කරන කාලේ ලියන එක්සෑම් එකක් කියලා කියන්නේ අපි අවුරුදු ගාණක් පාඩම් කළා. හරිද? දැන් රිවිෂන් එහෙම යන ළමයි නිකන් සෙකන්ඩ් ෂයි ළමයි එහෙමනම් අවුරුදු 10 වශයෙන් 3මාරක් විතර ඒ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඉවර තමයි විභාගයට යන්නේ. හරිද? එතකොට දැන් කැම්පස් එකේදී ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක් ගොඩක් වෙලාවට එක අවුරුද්දක් එක දිගට අදින්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක සමහර දැන් ඉංජිනේරින් ෆැකල්ටි එහෙම ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුද්දේ සෙමස්ටර් 3ක්. හරිද? ඒ කියන්නේ වාර විභාග 3ක් තියෙනවා කියලා ගන්නකො. පළවෙනි වාරේ එක සබ්ජෙක්ට් එකක් ඒක ඉවරයි. ඊළඟ දෙවෙනි වාරේ තව සබ්ජෙක්ට් එකක් ඒක එතනින් ඉවරයි. තුන්වෙනි වාරේ තව සබ්ජෙක්ට් එකක් ඒක එතනින් ඉවරයි. හරිද? එතකොට සමහර ෆැකල්ටි වල ගත්තොත් එහෙම තියෙන සෙමස්ටර්ස් දෙකයි තියෙන්නේ. එහෙම නැත්නම් වාර දෙකක් තියෙන්නේ. මාස 6 දෙකක් තියෙන්නේ. හරිද? පළවෙනි මාස 6 ඉවරයි. ඒකෙන් එක්සෑම් ටික තියලා ඒක ප්‍රස් සෙමස්ටර් එක ඉවරයි. ඒ කියන්නේ අපි ගමු ප්‍රෙස්ටි එකක් ගත්තොත් එහෙම ප්‍රෙස්ටි එකේ ප්‍රස් සෙමස්ටර් එක පළවෙනි මාස 4 5 ඉවරලා මාස 6ක් යන්න මත්තෙන් එක්සෑම් එක තියලා ඒ සෙමස්ටර් එක ඉවර කරනවා. ඊළඟට සෙකන්ඩ් සෙමස්ටර් එක උගන්වන්න ඔහොම ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒකෙත් මාස 4ක් 5ක් විතර ගියාට පස්සේ මාස 6ක් ඇතුළත ඒක එක්සෑම් දීලා සෙකන්ඩ් සෙමස්ටර් එක ඉවර කරනවා. එතකොට මාස 5ක් 6ක් පොඩි කාලයක් තුළ එක සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. හරිද? එතකොට ඒක ලේසි වෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන්, ඕන එකක් වේවා. කොහොම හරි එහෙම යනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් එක්සෑම් එකකට ගොඩක් ළමයි දැන් මෙහෙම වැඩ කරන ළමයි ඉන්නවා. ඒ කට්ටිය ඉතින් ආයේ එන්න කලින් සමහර ළමයි ඉන්නවා A level කරලා after A level කාලේ. හරිද? ඒ කියන්නේ කැම්පස් යන අවුරුද්දක් වගේ කාලයක් ගෙදර ඉන්නවනේ. අන්නේ කාලය ඇතුළත ප්‍රස්ටි හෝ සෙකන්ඩ් ඉයර් නෝට් එහෙම හොයාගෙන. හරිද? දැන් අපි කෙමිස්ට්‍රි එකම ගත්තොත් එහෙම IChem එකේ එහෙම කෙමිස්ට්‍රි ඉගෙන ගන්න පුළුවන්. හරිද? දැන් මැනේජ්මන්ට් කරන කට්ටිය යාලා සීමා ඩබල් AT ඒ වගේ මොන හරි දෙයක් කරනවා. හරි ඒ වගේ දෙයක් එහෙම නැත්නම් සමහර කට්ටිය මේ කැම්පස් එකේ ප්‍රස්ටි එහෙම නැත්නම් සෙකන්ඩ් ඉයර් අයිලා අක්කලාගේ නෝට් එහෙම හොයාගෙන ඒව පාඩම් කරනවා. හරිද? සමහර ළමයි ඉන්නවා මෙඩිසින් යන්න බැරි වෙලා සයන්ස් ෆැකල්ටි හැවිලා එතකොට මෙඩිසින් සමහර ළමයි කට උඩ එහෙම මේවා වෙලා. හරිද? සමහර කට්ටිය මෙඩිසින් අතහැරලා සයන්ස් ෆැකල්ටි එනවා. හේතුව එතනින් ගොඩක් යන්න තියෙන අවස්ථා ගොඩක් ලොකු අපසරියක තියෙනවා. හරි හිතා ගන්න බැරි තරම් ලොකු ජොබ් මාකට් එකක් තියෙනවා. යන්න පුළුවන් අවස්ථා ගොඩක් වැඩි. දැන් ඔයාලා ඉන්ජිනියරින් හෝ මෙඩිසින් හෝ ගියොත් ඒක එතනින් එහාට එකම පාත් එකේ තමයි වෙන්නේ. හරිද? දැන් ඔයාලට කියන්නේ BSc ඩිග්‍රී එකක් අරගෙන එතනින් එහාට කිසිම මේ කියන්නේ ඒ ලෙවල් කාලේ ඉගෙන ගත්ත නැති ෆීල්ඩ් එකකට කියන බැංක් පැත්තට පවා යන්න පුළුවන්. ගොඩක් ලංකාවේ ගත්තොත් එහෙනම් ගොඩක් බැංක් වල 60-70%ක්ම ඉන්නේ බයෝමැක්ස් කරන ළමයි තමයි ඉන්නේ. හරිද? හේතුව ඒ කට්ටියට ගොඩක් හොඳ අර ලොජිකලි ඔළුවක් හොඳට තියෙනවා. ගණන් හදන්න පුළුවන්. නිතරම එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ හන්ද ගොඩක් ළමයි ඒ කියන්නේ ඒ කට්ටියට තියෙන ඉල්ලුම ගොඩක් වෙලාට වැඩි. හරිද? එතකොට මේ එහෙම ළමයි ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ස්පෙෂල් එකක් කරලා රට යන්න එහෙම හොඳ ස්කෝලර්ෂිප් එකක් කරන් ගොඩක් හොඳ වෙන රටක යුනිවර්සිටි එකක ඉගෙන ගන්නක මම මොන හරි කරගෙන ගොඩක් PhD එකක් කරලා එහෙම නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා ඒ පැත්තේ යන්න ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය හොගාලා පාඩම් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අනිත් ළමයි එක්සෑම් එක හෙට නම් ඊට දවස් කිහිප සතියකට වගේ කලින් තමයි පටන් ගන්න පාඩම් කරන්න. හරිද? එක්සෑම් එක හෙට නම් ඊළඟ රෑ නම් පාඩම් කරලා අමාරු කොට දාගන්න. හරිද? ඒ හන්ද ගොඩක් ස්ට්‍රෙස් එකක මේ එහෙම තියෙනවා. හරිද? අනික දැන් මේ දවස් සමහර ළමයිට ඔන්ලයින් එක්සෑම් තියෙන්නේ. ඒකට ෆිසිකලි කරන්න නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ හරි ඒකෙන් ගොඩක් නැහැ. හරි මේ ඉක්වේෂන් එක ලියා ගන්න. ඩෙල්ටා S සමානයි සිග්මා S ප්‍රතිඵල ඍණ සිග්මා S ප්‍රතික්‍රියක. හරිද? අනිත් එක තමයි ඔයාලා මොන පැත්තට ගියත් බයෝ කරන ළමයි විශේෂයෙන් මැත්ස් පාර්ට් නම් හොඳටම හදා ගන්න. ඒ කියන්නේ මම අඩු කරන එකතු කරන ලඝු බලනේ වනේ මේ හරිද? මැත්ස් ළමයි හරිද? ඒ කියන්නේ ඒ කාලේ මැත්ස් ළමයි ඉගෙන ගන්න අනුකරණය අවකලන ඒ වගේ බේසික් ඒ කියන්නේ අඩු කරන එකතු කරන ඒවට එතනින් එහාට ගිහිල්ලා ඉවරලා ඒ ලෙවල් වල ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මූලික ටිකක් තියෙනවා. අන්න ටික චුට්ටක් ඉගෙන ගන්න වෙනවා. ඔයාලා අනිත් කැම්පස් ආවට පස්සේ ගොඩක් වට ඒව ඕන වෙනවා. හරිද? මොකද මැත්ස් කියලා කියන්නේ ඒක සබ්ජෙක්ට් එකකටත් වඩා ගොඩක් වට හැම සබ්ජෙක්ට් එකකම ගොඩක් වෙලාවට ඒක ඕන වෙන තැන. තේරුණාද? දැන් මැනේජ්මන්ට් කරන ළමයෙක්ට පවා ඒක ඕන වෙනවා. හරිද? ආර්ට් කරන ළමයට සමහර සබ්ජෙක්ට් වලදී පොඩි කාරණා ටිකක් ඕන වෙනවා. හරිද? දැන් සයන්ස් කරන ළමයට කොහොමත් ඕන. මෙඩිසින් කියත් ඒත් එහෙමම තමයි. හරිද? මම කියන්නේ බයෝ ළමයින්ට හරිද? ඒතර ඔයාලට ඒව ඕන වෙන හන්ද ඒව එහෙම චුට්ටක් හදාගන්න ආෆ්ටර් ඒ ලෙවල් කාලේ ඒව හරි වැදගත් වෙනවා. මේ අනිත් එක තමයි ඉංග්‍රීසි නොලෙජ් එක. හරිද? සාමාන්‍යයෙන් දැන් මම එකක් පොඩ්ඩක් කියනවා ළමයි සමහර මට්ටේ මම අහලා තිබුණා හන්ද හරිද? සාමාන්‍යයෙන්
දැන් අපි ඕලෙල් කීයක් හරි ඒ මොන හරි ටිකක් අරගෙන හල ඒලෙවල් කරන්නේ ඕන හරිද එතකොට ඒලෙවල් රිසල්ට් එකෙන් මෙඩිසින් යන්න ඉංජිනේරින් යන්න සයන්ස් ෆැකල්ටි සහ උඩම කෝසස් වලට යන්න ගොඩක් වෙලාවට මේ ඉංග්‍රීසි බලපාන්නේ හරිද ඔයාලා හොඳ ඒලෙවල් රිසල්ට් එකක් අරන් තියෙනවා වෙන මොනක්වත් අදාළ වෙන්නේ නැහැ රිසල්ට් එකට යන්න පුළුවන් තේරුණාද කොහොමත් කොහෙවත් සබ්ජෙක්ට් එක කියන්නේ මොනම කෝස් එකකට ඒලෙවල් ඉංග්‍රීසි බලන්නේ නැහැ බලන්නේ ඒලෙවල් ඉංග්‍රීසි ලිව්වද කියලා ඒක නම් ඔයාලා ඉඳගත්තා නම් ඇති ෆේල් වෙන්න හරි හරිද ඊළඟට අර උඩම කෝසස් වලට මම කියවනේ උඩම කෝසස් කියන එකත් වැරදි ගොඩක් වෙලාවට හරිමත් කියන්නේ ටිකක් හරිත් ඒක හරිද එතකොට සමහර කෝසස් තියෙනවා ඒවට O level ඉංග්‍රීසි C එකක් ඉල්ලනවා හරිද C එකක් හෝ එතනින් උඩ රිසල්ට් එකක් ඕන වෙනවා එතකොට මොකද්ද වෙන්නේ ඔයාලට ගොඩාක් හොඳට ඒලෙවල් හොඳට පාස් වෙන්න බැරි වෙලා එහෙම නැත්නම් අර ටිකක් මෙවුනොත් එහෙම ඔයාලා තව ටිකක් ෆිල්ටර් කරන්න වෙනවා ඒකට කරන වැඩේ තමයි O level ඉංග්‍රීසි බලනවා හරිද ඒ හන්දා දැන් 2022 ළමයි මේ වෙනකොට ඉංග්‍රීසි C එකකට අඩු රිසල්ට් එකක් තියෙනවා නම් O level ඔයාලා මේ අවුරුද්දේ ඒක ලියලා හදාගන්න ඇත්තටම කරන්න තිබ්බ 2021 අවුරුද්දේ වැඩේ කරන්න තිබ්බ හරිද මේ සෝරි ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ දෙසැම්බර් ඒ වැඩේ කරන්න තිබ්බේ හරි මේ අවුරුද්දේ හරි කමන්නේ චුට්ටක් ඒක හදාගන්න මොකද ඒක ඉස්සරහට හදාගන්න බැරුණොත් එහෙම ඒක ඉස්සරහට දිගටම ඇදී ඇදී යනවා හරිද එහෙම ප්‍රශ්න වගේක් තියෙනවා ඉතින් එහෙනම් ඒවා චුට්ටක් හදාගන්න හරි මේක හරි නේද හරි ඒක දාගන්න කොටු කරගන්න හරි ඊළඟට අපි එන්තැල්පි වල වගේම දැන් අපි යන්න හදන්නේ සම්මත තත්ත්ව හරිද සම්මත තත්ත්වයක් කියලා කියන්නේ කොහොමද මං කිව්වා පැස්කල් 1.105යි පීඩනයක් එහෙම නැත්නම් සම්මත තත්ත්වයක් කියලා කිව්වා සහ අභිමත උෂ්ණත්වයක් නේද හරි මං කියන සම්මත එන්ට්‍රොපියට අපි කියනවා S θ හරිද θ එක අපි කොහොමද දරන්නේ සම්මත කියන්නේ හරිද සම්මත තත්ත්වයටදී අපි එන්ට්‍රොපියට කියනවා සම්මත එන්ට්‍රොපිය කියලා එහෙම නැත්නම් S θ පොඩි මාතෘකාවක් ලියා ගන්න සම්මත එන්ට්‍රොපිය හරිද ඉස්සරහම පොඩි ඉතලක් ගහලා ලියන්න ගොඩක් ලියන්න හැලියන්න සම්මත තත්ත්වයටදී පද්ධතියක් සතු එන්ට්‍රොපියයි සම්මත තත්ත්වයටදී පද්ධතියක් සතු එන්ට්‍රොපියයි හරිද සම්මත තත්ත්වයටදී මෙතනදී කියන්නේ අපි පැස්කල් 1.15ක පීඩනයක් නේද උෂ්ණත්වය වෙනස් වෙනවනේ සම්මත තත්ත්වයටදී පද්ධතියක් සතු එන්ට්‍රොපියයි හරි ඊළඟ පොඩි මාතෘකාවක් ලියා ගන්න සම්මත එන්ට්‍රොපි පරයාසය මහලුකු දෙයක් නැහැ නිකන් වචන ටිකක් හිමි කරන එක වගේ තමයි මෙතනදී කරන්නේ සම්මත එන්ට්‍රොපි පරයාසය හරිද ඒ කියන්නේ මොකද්ද සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි පරයාසය නේද හරි ලියන්න සම්මත එන්ට්‍රොපි පරයාසය කියලා ඉස්සරහින් දාලා ලියන්න ඉතලක් ගහලා ලියන්න සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය හරිද මේ පාඩම් ඉගෙන ගන්න අතරතුර පරණ පාඩම් අනිවාර්යෙන් හොඳට බලාගෙන ඉන්න ඉස්සරහට හරි දැන් මේනකොට අපි කෙමිස්ට්‍රි වලින් සාමාන්‍යයෙන් ඔයාලා බහුවරණ 1000ක් පන්නලා කරලා තියෙන්න ඕනේ හරිද ඒ 1000ම අපි කරන්නේ නැති වෙන්න පුළුවන් හරිද එහෙම වුණොත් අපිට සිද්ධාන්ත ගන්න වෙන්නේ නැහැ නේද හැබැයි අපි ටියුට් දීලා තව පේපර්ස් දීලා එහෙම ඔයාලා සන්නද්ධ කරද්දී ඔයාලා ඒව කරන්න ඕන හරිද කොහොමත් ඔය කොච්චර කිව්වත් ළමයි කරන්නේ හරිද ඒක ඒ හන්ද තමයි සාමාන්‍ය තොග පිටින් ළමයි ෆේල් වෙන්නේ කෙමිස්ට්‍රිය නිකන් ඉන්න ගමන් ඔයාලා ඔය නිකන් පාඩම් කරලා පොඩි මහන්සි වෙච්ච වෙලාවක චුට්ටක් ගිහින් බලන්න මම හිතන්නේ NIE වෙබ්සයිට් එකේ තියෙනවා මම ගාවත් ඇති ඒක මේ එක අවුරුදු වල එක සබ්ජෙක්ට් වලට ගත්ත මේවා තියෙනවා හරි රිසල්ට් විශ්ලේෂණය කරලා තියෙනවා හරි මම හිතනවා ගෲප් එකට දැම්මම මම මාසෙ විතර කලින් හරිද අරන් බලන්න පර්ෂය ළමයි හරිද පර්ෂය ලියන ළමයි හින තොගෙන් 60-70ම ෆේල් වෙන්නේ කෙමිස්ට්‍රි හරිද ෆේල් වෙන්නේ ඇයි කියන දෙයක් අහන්නේ හරිද අපි කොච්චර කිව්වත් මේ ප්‍රශ්න ටික කරන්න මෙන්න මේ විදිහට කරා යන්න කියලා නෑ ළමයි මාර පණ්ඩිතයි හරිද දැන් කොහොමත් එන්නේ ඉස්සරහට අර මම හිතන්නේ ඒ ළමයි සාමාන්‍යයෙන් ගොඩක් කොට එහෙම එකක් මම දකිනවා මේ ළමයි Tamanට හිතන දේවල් කරන්න ගන්න හරිද කියන දෙයක් අහන්නේ එහෙම අපට ඔයාලව මේ හොඳ ළමයෙක් කරලා ඒවා කරන්න කාලයක් නැහැ මේ ඒ ලෙවල් තියෙන මේකත් එක්ක හරිද මේ තියෙන නෝට් එකයි මේ තියෙන විෂය කරුණුයි මේකේ තියෙන මේ විශාලත්වයත් එක්ක අපට ඔයාලව එහෙම කන්ට්‍රෝල් කරන්න ඔයාලට එහෙම කියන්නේ ඒ දේවල් කියලා දෙන්න ලොකු කාලයක් නැහැ හරිද එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒවා මේ පැත්තෙන් හදා ගන්න අපි මේ පැත්තෙන් උගන්වන්නත් හරිද ඒ හන්ද මේ කියන එක කරන්නේ නැහැ ළමයි ගොඩක් කොට මම ඒක දැකලා තියෙන දෙයක් හරිද
කොහොමත් අපි යන කාලේ අපි එල කරන කාලෙත් එහෙමයි ඔයාලා එල කරන කාලෙත් එහෙමයි ඒක පරම්පරාව ටික එහෙමම එනවනේ කොහොමත් හරියද ළමයි බොහොම පොඩ්ඩක් කියන දෙයක් කරන්න හරියද ඊට පස්සේ මොකක්ද වෙන්නේ ඔන්න රිසල්ට් එනවා රිසල්ට් ආවට පස්සේ එක එක ප්‍රශ්න හරියද ඊට ආපහු ඕන්න ටික කාලයක් ආපහු එනම් ඊළඟ සයිකේදී වැඩ කරනවා කියලා රිවිෂන් ක්ලාසස් ඉන්න ගන්නවා හරියද මාස කිහිපයක් වෙලා ආයෙත් ඉතින් අරකම තමයි හරියද ඔන්න සෙකන්ඩ් ෂය එකක් ඉවරයි ඊට පස්සේ දැන් කරගන්න දෙයක් නෑ හරියද කරගන්න දෙයක් නැතුව ආපහු තර්ඩ් ෂය කරනවා ළමයි හරියද ඔන්න ඊට පස්සේ ඩවුන් හරියද හිතන්න කවුරුදු 5ක් විතර A level කරලා හැමදාම එක සබ්ජෙක්ට් එකක් ෆේල් හරිද පළවෙනි පාර බයෝ පාස් වෙනවා දෙවෙනි පාර බයෝ ෆේල් වෙනවා ආයෙ කෙමිස්ට්‍රි ෆේල් වෙනවා හරිද ඔහොම වෙලා එක අවුරුද්ද කියන්නේ එක පාරකවත් S3ක්වත් දාගන්න බැරිලම ගොඩක් ඉන්නවා හරිද හරි ඒ වගේ දේවල් කරගන්න එපා මහ ලොකු දෙයක් මේක නැහැ හරිද ඔයාලා සිද්ධාන්ත විතර පාඩම් කරන්න නැඹුරු වෙන්න එපා හරි ඒකට ඇබ්බැහි වෙන නැත්නම් ඒකට අනුවර්තන වුණාම පාඩම් කරන්න ඕගොල්ලෝ සිද්ධාන්ත හරි නෝට් එක පාඩම් කරනවා එච්චරයි කරන්න හරිද කවදාවත් ප්‍රශ්නයක් කරන්න හරිද නිකන් ඉන්න ගමන් ඔයාලා චුට්ටක් යාළුවන්ගෙන් එහෙම පොඩ්ඩක් අහලා බලන්නකෝ ප්‍රශ්නෙම කීයක් විතර කරලා දෙනවද කියලා අති බහුතරයක් නැහැ කරන්නේ හරි ඔයාලා පරීක්ෂා එකේ ගොඩක් ප්‍රශ්න කරොත් හොඳ රිසල්ට් එකක් ලැබෙනවා පරීක්ෂා එකේ රිසල්ට් එක අඩු වෙන ප්‍රධාන හේතුව ප්‍රශ්න කරලා නැහැ එහෙනම් ඔයාලා ඊළඟ ශායිකේදීත් අහපුව ප්‍රශ්න ටිකක් වැඩියෙන් කරනවා ඒක චුට්ටක් රිසල්ට් එක අප් වෙනවා හරිද තර්ඩ් ශාය එකත් කරලා ඔන්න තව ටිකක් ප්‍රශ්න ටිකක් වැඩියෙන් කරනවා ඊට පස්සේ චුට්ටක් රිසල්ට් එක අඩු වෙනවා වැඩි වෙනවා හරිද ඕක ඔයාලා පරීක්ෂා එකේ දිගටම කරා නම් හරිද එහෙනම් පරීක්ෂා එකේදීම ඔයාලට හොඳ කැම්පස් එකකට හොඳ කෝස් එකකට යන්න පුළුවන් හරිද හරි ඊළඟට අපිට මේකට ඉක්වේෂන් එකක් ගන්න පුළුවන් delta s theta sigma s theta පළරින sigma s theta ප්‍රතික්‍රියක ඊළඟ ස්ටාම් එකේ දාලා ලියන්න සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවක පළවල එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපීන්ගේ එකතුව අඩු කළ විට සම්මත එන්ට්‍රොපි විපර්යාසය ලැබේ හරි මෙන්න මේක දාගන්න හරිද හරි නේද හරි මාතෘකාවක් කියන්නේ විශේෂ කරුණු හරිද මම කල්ලුත් අර උදාහරණයක් මම ගත්තේ අයිස් එකකට එනර්ජි එකක් මොනවද එයා රත් කරලා ද්‍රව කරනවා තව ටිකක් රත් කරලා වාෂ්ප කරනවා හරිද එහෙම වෙනකොට එයාගේ හමුතාවය වැඩි වෙනවා අපි කියන එන්ට්‍රොපි වැඩි වෙනවා කියලා හරි ඒ කියන්නේ ටෙම්පරේචර් එක වැඩි කරද්දී එයාගේ එන්ට්‍රොපිය වැඩි වෙනවා නේද හරි පළවෙනි එක ලියන්න පද්ධතියක උෂ්ණත්වය වැඩි කරන විට එහි එන්ට්‍රොපිය වැඩි වේ. පද්ධතියක උෂ්ණත්වය වැඩි කරන විට එහි එන්ට්‍රොපිය වැඩි වේ. වරහණ තුල දාගන්න. ඝණයක් ද්‍රවයක් වන විටද ද්‍රවයක් වාෂ්පයක් වන විටද එන්ට්‍රොපිය වැඩි වේ. හරි තව උදාහරණයක් නිකන් මෙහෙම හිතන්නකෝ හරිද මොකක් හරි ඝණයක් වතුර දිය කරනවා හරිද ලුණු කැටයක් වතුර දිය කරනවා මොකද වෙන්නේ ඒ කැටේ තිබුණු ලුණු අණු ටික එහෙම අයන නේද ඒවා හරි එයා මෙයා වෙලා Na+Cl- හොඳට ජලයේ හිමින් ගමන් කරන්න පුළුවන් වෙන විදිහට දිය වෙලා යනවා නේද අහමුදාව වැඩි වෙලා තියෙන ලුණු වල හරිද එහෙනම් ද්‍රවයක් වතුර දිය කරාමත් එහෙම තමයි හරි දිය කරාමත් එතරම් එන්ට්‍රොපි වැඩි වෙලා තියෙන්නේ තේරුණාද හරි ඊළඟ එක දාන්න දෙවෙනි එක නා ලියන්න ඝණයක් ද්‍රවයක් බවට පත් කර මෙහෙම ලියන්නකෝ මෙහෙම අපි ලියමු මෙහෙම ලියන්න ඝණයක් ජලයේ දිය කර
ද්‍රාවණයක් බවට පත් කිරීමේදී ඝනයක් ජලයේදී කර ද්‍රාවණයක් බවට පත් කිරීමේදී එන්ට්‍රොපිය වැඩි වේ. හරිද? හරි මම උදාහරණයක් ගන්නවා මේ කාබන් සොලිඩ් එක. කාබන් සොලිඩ් එක මම ප්‍රතික්‍රියා කරනවා හුමායත් එක්ක H2O ගෑස් එකත් එක්ක. හරිද? මෙතනින් ලැබෙනවා කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් වායුව සහ H2 ගෑස්. හරිද? කාබන් මොනොක්සයිඩ් වායුව සහ H2 ගෑස් එක ලැබෙනවා. හරිද? මෙතනදී බලන්නකො හරිද? මෙතන ඝනයක් තිබ්බේ, මෙතන ගෑස් එකක් තිබ්බේ. කාබන් සොලිඩ් එකක් තිබ්බේ. ඊළඟට මේකෙන් ලැබලා තියෙන්නේ වායුමය පදාර්ථ දෙකක් ලැබලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙයාගේ අහමුදාවේ ප්‍රතික්‍රියක වලට ප්‍රතිඵල වල වැඩි අයියේ. මේ ඝනයක් තිබුණ කෙනෙක් වායුවක් බවට පත්ලා තියෙන්නේ. හරිද? අපි මෙන්න මේවට කියනවා මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි කියනවා මෙයාලගේ එන්ට්‍රොපිය වැඩි වෙලා කියලා කියනවා. තේරුණාද? එන්ට්‍රොපිය වැඩි වෙලා කියලා කියනවා. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන් වායුමය ප්‍රතිඵල ප්‍රමාණය වැඩි වෙන තරමට. හරිද? වායුමය ප්‍රතිඵල ප්‍රමාණය වැඩි වෙන තරමට එන්ට්‍රොපිය වැඩි වෙනවා කියලාත් කියනවා. හරිද? හරි. ඊළඟ ස්ටාම් එකේ දාලා ලියන්න. ප්‍රතික්‍රියාවකදී තුලිත රසායනික සමීකරණය අනුව වායුමය අණුසංඛ්‍යාවෙහි වැඩිවීමක් සිදුවේ නම් ප්‍රතික්‍රියාවේදී එන්ට්‍රොපිය වැඩි වේ. හරි ඒ වගේම තමයි මොකක් හරි ඉක්වේෂන් එකකදී වායුමය අණු සංඛ්‍යාව අඩු වෙනවා නම් අපි ඔකට කියනවා එන්ට්‍රොපිය අඩු වෙනවා කියලා කියනවා. ඒකනම ලියා යන්න. එමෙන්ම වායුමය අණු සංඛ්‍යාව අඩු වේ නම් හරිද? වායුමය අණු සංඛ්‍යාව අඩු වේ නම් එන්ට්‍රොපිය අඩු වේ. හරිද? දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? වායුමය අණු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. වායුමය අණු සංඛ්‍යාව වම් පැත්තේ එක්කෙනයි තිබ්බේ. එක්කෙනයි මෙහෙදි දෙන්නෙක් බවට පත් වෙලා. අනිත් එක තමයි මේ තිබ්බ සොලිඩ් එකක් මේදී ගෑස් එකක් බවට පත් වෙලා. එහෙනම් මෙයාගේ එන්ට්‍රොපිය වැඩි නේද? අපිට එහෙනම් මෙතනදී කියන්න පුළුවන් මෙන්න මෙයාගේ ST එක ධනාගයක් තියෙන්න ඕනේ. එන්ට්‍රොපිය ධනාගයක්. තේරුණාද? හරි මම තව උදාහරණයක් ගන්නවා මේ 3යි H2 ගෑස් ධන 2යි N2 ගෑස් වලින් හැදෙනවා ඇමෝනියා. හරිද? 1යි ඇමෝනියා 1යි N2 වලින් හැදෙනවා ඇමෝනියා. NH3 ගෑස් දෙන්නෙක් හැදෙනවා. හරි මෙයා බැලන්ස් කරලා මේ වань හොරද? මෙතන වායුවේ අණු සංඛ්‍යාව මෙහෙ 3යි මෙතන එක්කෙනා එහෙනම් ඔක්කොම 4යි වම් පැත්තේ 4යි මේ පැත්තේ දෙන්නයි ඔක්කොම ගෑස් නේ ඉන්නේ. හරිද? වායුවේ අණු සංඛ්‍යාව අඩු වෙලා ඒහන්න මේකේ එන්ට්‍රොපිය ඍණාගයක් ඉන්නේ. එන්ට්‍රොපිය අඩු වෙලා තියෙන්නේ. ඍණ එන්ට්‍රොපියක් තියෙන්නේ. තේරුණාද? හරි. උදාහරණ දෙක දාගන්න. හරි ඊළඟට කියන්න දෙන කාරණය ඒ තමයි නිෂ්ක්‍රීය වායුව. හරිද? නිෂ්ක්‍රීය වායුව ඒ කියන්නේ අපේ ආවර්තක වගේ P ගොනුව එහෙම නැත්නම් ආවර්තකවගේ අවසාන කාණ්ඩය නේද? නියෝන් සෙනෝල් හැම ඉන්නේ. හරිද? හීලියම් හැම ඉන්නේ. අන්න ඒ කාණ්ඩය. හරිද? අන්න ඒ කාණ්ඩයේහි පල්ලටයක්. එහෙම නැත්නම් එයාලගේ
පරමාණුක ස්කන්ධය වැඩි වෙනකොට යාලගේ එන්ට්‍රොපිය වැඩි වෙනවා කියලා අපිට තීර පාඩ එකක් තියෙනවා ඉගෙන ගන්න. මම ගන්නම් උඩින් ඉන්නේ හීලියම් ඉන්නේ. හරිද? හීලියම් වලට වඩා එන්ට්‍රොපිය වැඩි නියෝන් වල, ඊට වඩා වැඩි ආගන් වල, ඊට වඩා වැඩි Xc xenon එක, ඊට වඩා වැඩි අපේ අවසාන කෙනා Rn එක. අපි Rn එක ගැන වැඩි කතා කරන්නේ නැහැ විකිරණශීලී නිසා. තේරුණාද? හරි ඊළඟ ස්ටාම් එකේ දාලා ලියන්න. හරිද? නිෂ්ක්‍රීය වායු වල ගොඩක් බලපානවා. ඊට අමතරව වායු හරිද? ඕනෑම වායුවකත් මෞලික ස්කන්ධය වැඩි වෙනකොට එයාගේ එන්ට්‍රොපිය වැඩි වෙනවා කියලා කියනවා. මම උදාහරණයක් ගන්නම් CH4. හරිද? CH4 වලට වඩා එන්ට්‍රොපිය වැඩි Cu2H6 ගමු. C2H6 ඊට වඩා යාලගේ එන්ට්‍රොපිය වැඩි වෙනවා C3H8 එක. C3H8 වල. හරිද? ඕක පොඩ්ඩක් රතු පෙනෙන් ලියා ගන්න. ලියන්න. නිෂ්ක්‍රීය වායුව හෝ වෙනත් වායුමය අණු සැලකුව විට නිෂ්ක්‍රීය වායුව හෝ වෙනත් වායුමය අණු සැලකුව විට වෙනත් වායුමය අණු සැලකුව විට වෙනත් වායුමය අණු සැලකුව විට ඒවායේ මෞලික ස්කන්ධයේ වැඩිවීමේදී ඒවායේ මෞලික ස්කන්ධයේ වැඩිවීමේදී මෞලික ස්කන්ධයේ වැඩිවීමේදී එන්ට්‍රොපිය සුළු වශයෙන් වැඩි වේ. එන්ට්‍රොපිය සුළු වශයෙන් වැඩි වේ. හරි හදාගන්න. ඔය දාගන්න. හරිද? හරි කොහොම හරි සාමාන්‍යයෙන් ඕනම දිස්ත්‍රික්ක එකෙන් කැම්පස් යන්න පුළුවන් බයෝ කරන ළමයෙක්ට ගත්තොත් එහෙම B1යි C2කට වගේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මොකක් හෝ සබ්ජෙක්ට් එකකට ඒක සබ්ජෙක්ට් එක මොකක්ද කියලා දාලා නැහැ. මොකක් හරි සබ්ජෙක්ට් එකකට B1ක් දාලා අනිත් එකට C2ක් වගේ දාගත්තොත් මේ කොහේ හරි එකකට යන්න පුළුවන්. හරිද? මැත්ස් කරන ළමයින්ට ගොඩාක් දිස්ත්‍රික්ක වල C3ට හොඳ C3කට යන්නත් පුළුවන්. B1 C2කට ගොඩක් වෙලාවට යන්න පුළුවන්. හරිද? බයෝ කරන ළමයින්ට සාපේක්ෂව චුට්ටක් අඩු රිසල්ට් එකකින් මැත්ස් කරන ළමයින්ට යන්න තියෙන chance එක ගොඩක් වැඩි. හේතුව කැම්පස් වලට ගන්න ළමයි ප්‍රමාණය වැඩි ෆිසිකල් පැත්තෙන්. හරිද? මැත්ස් පැත්තෙන් ගන්න ප්‍රමාණය වැඩි සහ ලියන ළමයි ප්‍රමාණය අඩුයි. ඒත් එක්කම තරඟකාරීත්වයත් අඩුයි. මැත්ස් කරද්දී හරිද? දැන් සාමාන්‍ය ගොඩක් ළමයි ඉන්නවා තර්ඩ් ෂයි එකක් කරලා සමහර ළමයි ඉන්නවා සෙකන්ඩ් ෂයි එක කරලා පට උඩටම හැවිලා මෙඩිසින් හරිද? පට උඩටම හැවිලා හැබැයි තර්ඩ් ෂයි එක කරන්නත් පාඩම් කරලා ඒකටත් ක්ලාසස් ගිහිල්ලා ඔක්කොමත් කරලා අන්තිමට එක්සෑම් එක ලියන්න හේතුව චුට්ටක් මදි අහවව මේ රිසල්ට් එක මොකද ෂයි 3යි උපරිම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙඩිසින් ගන්න ඒ කියන්නේ කැම්පස් යන්න එක ළඟ වෙන්න ඕනේ. හරි ඕන මොකක් හරි කරලා වෙලා ෂයි 3යි හරි තුන්වෙනි ෂයි එකෙන් පස්සේ ලියන්න පුළුවන් ඒ ලෙවල්. හැබැයි යුනිවර්සිටි යන්න බෑ. හරි එහෙනම් සමහර ළමයි ෆෝර්ත් ෂයි එකක් කරනවා. හරිද? එහෙම ළමයිනුත් ඉන්නවා. හරිද? ඒ කියන්නේ සෑහෙන තරංකාරීත්වයක් වැඩි මේ ජීවිතය පැත්තෙන් ඉස්සරහට යනකොට මේ මැත්ස් පැත්තෙන් යන්නේකට වඩා. හරි. මේ ටික දාගන්න. හරිද? හරි ඊළඟ කියලා දෙන්න හදන වෙනස් තීර කාරණයක්. ඒ තමයි ඔයාලට මතක ඇති කෙල්වින් බිඳුව. අපි ඔකට කියනවා නිරපේක්ෂ ශූන්‍ය කියලා. හරිද? අපි උපකල්පනය කරනවා කෙල්වින් බිඳුව. එහෙම නැත්නම් නිරපේක්ෂ උෂ්ණත්වයේදී ඕනෑම මුල් ද්‍රව්‍යයක එන්ට්‍රොපිය 0 කියලා. එහෙම නැත්නම් ශූන්‍යයි කියලා. බිඳුවයි. හරිද? උපකල්පනය කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි රූම් ටෙම්පරේචර් කියලා ගන්නේ 25 සෙල්සියස් එක නැත්නම් කෙල්වින් 298යි කියලා කියන අනිවාර්යෙන් ඒ වෙලාවෙදී නම් අනිවාර්යෙන් දැන් කෙල්වින් බිඳුවේදී එන්ට්‍රොපිය 0 නම් කෙල්වින් ධනාගයේදී අනිවාර්යෙන් එන්ට්‍රොපිය මේ ධනාගයක් වෙන්න ඕනේ. කෙල්වින් බිඳුවට අඩු උෂ්ණත්වයකදී අනිවාර්යෙන් එන්ට්‍රොපිය ඍණාගයක් විය යුතුයි නේද? හරි. පොඩ්ඩක් රතු පෙනෙන් ලියන්න. ලියන්න කෙල්වින් බිඳුව. සෝරි මෙහෙම ලියන්නකෝ. නිරපේක්ෂ ශූන්‍යයේදී
උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍යයේදී වරහණ තුල දාගන්න කෙල්වින් බිඳුවේදී. උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍යයේදී එහෙම නැත්නම් දාගන්න කෙල්වින් බිඳුවේදී උෂ්ණත්වය යන උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍යයේදී වරහණ තුල දාගන්න කෙල්වින් බිඳුවේදී ඕනෑම මූලද්‍රව්‍යයක එන්ට්‍රොපිය ශුන්‍ය බව සැලකේ. එන්ට්‍රොපිය ශුන්‍යයයි සැලකේ. එන්ට්‍රොපිය ශුන්‍යයයි සැලකේ. හරිද? එහෙනම් ඉතින් බිඳුවේදී ශුන්‍යයි නම් රූම් ටෙම්පරේචර් එක කියන්නේ 298 කෙල්වින් වලදී අනිවාර්යෙන් එන්ට්‍රොපිය ධනාගයක්ම තමයි නේද? වරහණ තුල දාගන්න යන්න. ඒ නිසා කෙල්වින් 298 දී මූලද්‍රව්‍යයක එන්ට්‍රොපිය සෑම විටම ධනාගයක් ගනී. මූලද්‍රව්‍යයක එන්ට්‍රොපිය සෑම විටම ධනාගයක් ගනී. හරිද? හරි. ඔය වගේම අපිට කතා බහ කරන්න පුළුවන් මේ ජලීය ද්‍රාවණ සඳහා. හරිද? ජලීය ද්‍රාවණයද අපි අපිට ඉගෙන ගන්න ලේසියෙන් අපි ඇසියුම් කරනවා. නැත්නම් උපකල්පනය කරනවා H+ අයනයේහි සම්මත එන්ට්‍රොපිය 0 කියලා. හරිද? එතකොට H+ වලට 0 නම් H+ අයනයට වඩා හමුදාවේ වැඩි කෙනෙක්ගේ එන්ට්‍රොපිය ධනාගයක්, H+ වලට වඩා හමුදාවේ අඩු කෙනෙක්ගේ එන්ට්‍රොපිය ඍණාගයක් වෙනවා නේද? අපි ඒකත් වෙනම ස්ටාම්පයක් අතර අතුමනේ ලියාගමු. ලියන්න. සම්මත තත්ත්වයට යටතේදී ජලීය ද්‍රාවණයක් තුලදී H+ අයනවල එන්ට්‍රොපිය ශුන්‍යයක්යි සැලකේ. හරිද? ශුන්‍යයක්යි සැලකේ. ඒකටම ලියා යන්න. H+ අයනවලට වඩා අහමුදාවේ වැඩි අයනවල එන්ට්‍රොපිය ධනාගයක් ලබා ගනී. ඒකටම ලියාගෙන යන්න. H+ අයනවලට වඩා හමුදාවේ අඩු අයනවල එන්ට්‍රොපිය ඍණාගයක් ලබා ගනී. හරි. ඕන්න අපි එන්ට්‍රොපි සම්බන්ධත් කාරණා ටික ඉවරයි කරලා හරිද? අපි ගණන් හදනකොට තව ටිකක් මේක විග්‍රහ කරගමු. ඊළඟ මාතෘකාව ලියා ගන්න ගිබ්ස් ශක්තිය කියලා කියනවා. හරිද? G අකුරකින් අපි ඔක මාක් කරනවා ගිබ්ස් ශක්තිය. ගිබ්ස් ශක්තිය කියලා කියන්නේ සරලවම කියනවා නම් පද්ධතියක් සතු ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශක්තිය. අපි ඔකට කියනවා ගිබ්ස් ශක්තිය කියලා. හරිද? එතකොට මේ ගිබ්ස් ශක්තිය කියලා කියන්නේ පද්ධතියක් සතු ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශක්තිය. හරිද? මෙයාගේ ඒකකය තමයි මවුලට ජූල්. SI ඒකකය මවුලට ජූල්. හැබැයි අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ මවුලට කිලෝ ජූල්. හරි නේද? මාතෘකාව ලියා ගන්න ගිබ්ස් ශක්තිය වරහණ තුල දාගන්න G එක. ලියන්න පද්ධතියක් සතු ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය. ගිබ්ස් ශක්තියයි.
පද්ධතියක් සතු ප්‍රයෝජනට ගත හැකි ශක්තිය ගිබ් ශක්තියයි. හරිද? ඔය එන්ට්‍රොපියයි ගිබ් ශක්තිය කියන ඕනකට වඩා හිතන්න යන්න බෑ. ඒක ඔයාලට හිතා ගන්න බැරි. හරිද? ඔය සරලව ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට රිසෝස් බුක් එක. එතකොට තව පොඩ්ඩක් ප්‍රශ්න එහෙම කරද්දි මේක තව ටිකක් හොඳට තේරෙනවා. හරි. වරහණ තුල දාගන්න. යන SI එකකය මවුලට ජූල් වන අතර SI එකකය මවුලට ජූල් වන අතර SI එකකය මවුලට ජූල් වන අතර භාවිතාවන එකකය මවුලයට කිලෝජූල් වේ. භාවිතාවන එකකය මවුලට කිලෝජූල් වේ. හරිද? එතකොට මේ ගිබ් ශක්තිය කියන එක නත් පද්ධතියක ප්‍රමාණය මත රඳා පවතින හන්ද මේක විත්ති ගුණයක් නේද? ප්‍රමාණය විශාල වෙනකොට ගිබ් ශක්තිය වැඩි වෙනවා. ප්‍රමාණය කුඩා වෙනකොට ගිබ් ශක්තිය අඩු වෙනවා නේද? හරි. ඊළඟ ස්ටාමකේ දාලා ලියන්න. ගිබ් ශක්තිය පද්ධතියක ප්‍රමාණය මත රඳා පවතින බැවින් ගිබ් ශක්තිය පද්ධතියක ප්‍රමාණය මත රඳා පවතින බැවින් විත්ති ගුණයකි. හරිද? අර කලින් අපි එන්ට්‍රොපිය ගත්තා වගේම එහෙම නැත්නම් ගොඩක් ඉස්සර අපි එන්තැල්පිය ගත්තා වගේ මේකත් ද්‍රව්‍ය ප්‍රමාණයෙන් බෙදලා අපිට මෞලික ගිබ් ශක්තියක් ගන්න පුළුවන්. හරිද? මම ගන්නවා මෞලික ගිබ් ශක්තිය. එහෙම නැත්නම් GM එක මම ගන්නවා ඒක කොහොමද ගන්නෙ? බෙදනවා ගිබ් ශක්තිය ද්‍රව්‍ය ප්‍රමාණයෙන්. හරිද? ගිබ් ශක්තිය SI එකේ මොකක්ද දෙන්නේ? ගිබ් ශක්තිය SI එකේ මවුලට ජූල් ද්‍රව්‍ය ප්‍රමාණය මවුල නේ. එහෙනම් මෙයාගේ SI එක අපිට ගන්න පුළුවන් මවුලයට ඔක්කොම කැපෙනව නේද? SI එක අපිට ජූල් වලින් ගන්න පුළුවන්. හරි. ලියන්න. SI එක වැරදුනා නේද? ගිබ් ශක්තිය මවුලට ජූල් ද්‍රව්‍ය ප්‍රමාණය මවුල. එහෙනම් මවුල උඩටම මවුලයට එනවා. එහෙනම් මෙයාගේ SI එකෙන් ගන්න පුළුවන් mol ඍණ 2ට ජූල් නේද? හරි. ලියන්න අපි ලියන්නේ විත්ති ගුණයක් කියලා ලියුවා නේද? පද්ධතියක ප්‍රමාණය මත නදා පවතින හන්ද මේක විත්ති ගුණයක් නේද? ඊළඟ ස්ටාමක දාලා ලියන්න. පද්ධතියක ගිබ් ශක්තිය එහි ද්‍රව්‍ය ප්‍රමාණයට දරන අනුපාතය. පද්ධතියක ගිබ් ශක්තිය එහි ද්‍රව්‍ය ප්‍රමාණයට දරන අනුපාතය මෞලික ගිබ් ශක්තියයි. පද්ධතියක ගිබ් ශක්තිය එහි මෞල ප්‍රමාණයට දරන අනුපාතය මෞලික ගිබ් ශක්තියයි. මෞලික ගිබ් ශක්තියයි. මෞලික ගිබ් ශක්තිය ලියන්න. මෙය ඝටනා ගුණයකි. හරි මේ ඉක්වේෂන් එක දාගන්න. මෞලික ගිබ් ශක්තිය එහෙම නැත්නම් වරහණට දාගන්න GM සමානයි ගිබ් ශක්තිය බෙදීම ද්‍රව්‍ය ප්‍රමාණය. ගිබ් ශක්තිය බෙදීම ද්‍රව්‍ය ප්‍රමාණය. ගිබ් ශක්තිය බෙදීම ද්‍රව්‍ය ප්‍රමාණය. හරි නේද? හරි. එහෙනම් අපි මේ පැත්තත් හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගිබ් ශක්ති විපර්යාසය නේද? දැන් නව පුළුවන්. හරිද? ඩෙල්ටා G එක එනවා නේද? ඩෙල්ටා H එක අපි උඩක් ඉස්සර කතා කරා මුල්ම හරියදී. මම හිතන පළවෙනි දවසේ කියලා දුන්නේ ඒක. ඊළඟ එන්ට්‍රොපි අපි අද කතා කරා ඩෙල්ටා S එකත් කතා කරා. එහෙනම් මේ තියෙන්නේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඩෙල්ටා G එක. ඩෙල්ටා G සමානයි සිග්මා G ප්‍රතිඵල ඍණ සිග්මා G ප්‍රතික්‍රියක නේද? ලියන්න පොඩි මාතෘකාවක් ගන්න ගිබ් ශක්ති විපර්යාසය. ගිබ් ශක්ති විපර්යාසය. වරහන් තුලා ගන්න ඩෙල්ටා G. හරි. අර්ථ දක්වීම ලියන්න. ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී
ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියක සහ ඵල අතර ගිබ්ස් ශක්තිය වෙනස නේද ඔය ගන්න හදන්නේ. ප්‍රතික්‍රියක සහ ඵල අතර ගිබ්ස් ශක්තිය වෙනස ගිබ්ස් ශක්තිය වෙනස ගිබ්ස් ශක්තිය වෙනස ගිබ්ස් ශක්තිය විපර්යාසයයි. ගිබ්ස් ශක්තිය විපර්යාසය. හරිද? මෙයාත් ඉතින් අවසාරිතයක් තමයි නේද? අවසානයේ සහ ආරම්භයේ මත විතරයි නදාපවතින. මැද ඒව මත නදාපවතින්නේ නැහැ. හරිද? ලියන්න මෙය අවස්ථා ස්ථිතියකි. ඒකටම ලියන්න මෙය අවස්ථා ශ්‍රිතයකි. ඒ කොහොමද ගන්නෙ? පළවල ගිබ්ස් ශක්තිය මේ ගිබ්ස් ශක්තිය කියලා නිකන් ඒ ඉලක්කම් තියෙන හරියද? එන්තැල්පි ඉලක්කම් තියෙන්නේ අන්න ඒ වගේ තමයි. ඒකයක් එක්ක තියෙන ඉලක්කම් තියෙන්නේ. ඒ ඔක්කොගෙම එකතු ප්‍රතිඵල පැත්තේ සම්පූර්ණ ගිබ්ස් ශක්තියගේ එකතුවෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියාවක පැත්තේ සම්පූර්ණ ගිබ්ස් ශක්තියගේ එකතුව අඩු කරාම අපට ප්‍රතික්‍රියාවේ සම්මත මෙහෙ සම්මත ඊළඟට කතා කරන්නේ ප්‍රතික්‍රියාවේ ගිබ්ස් ශක්තිය වෙනස ගන්න පුළුවන්. තේරුණාද? හරි ඊළඟ ස්ටමක දාලා ලියන්න. ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල ගිබ්ස් ශක්තියගේ එකතුව ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල ගිබ්ස් ශක්තියගේ එකතුව ප්‍රතික්‍රියකවල ගිබ්ස් ශක්තියගේ එකතුවෙන් අඩු කළ විට ප්‍රතික්‍රියකවල ගිබ්ස් ශක්තියගේ එකතුවෙන් අඩු කළ විට ගිබ්ස් ශක්ති විපර්යාසය ලැබේ. ගිබ්ස් ශක්ති විපර්යාසය ලැබේ. හරි මෙන්න මෙයා දාගන්න ඩෙල්ටා G සමානයි සිග්මා G ප්‍රතිඵල ඍණ සිග්මා G ප්‍රතික්‍රියක. හරි ඔය ඉක්වේෂන් එක දාගන්න කොටු කරගන්න. සාමාන්‍යයෙන් මම මුලින්ම වලට කිව්වා මේ ශක්ති විද්‍යාව සහ වායු පාඩම් වලින් ඩිරෙක්ට් ලොකු ප්‍රශ්න දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ශක්ති විද්‍යාව ගත්තොත් එහෙම මේක ගොඩක් වෙලාවට දෙන්නේ අපේ රචනා පේපර් එකේ පළවෙනි රචනාව. ඒ කියන්නේ පස්වෙනි රචනා ගානේ අන්තිමට වගේ තමයි මේ ශක්ති විද්‍යාව පාවිච්චි කරන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට මේ ගිබ්ස් ශක්ති විපර්යාස එන්ට්‍රොපි එන්තැල්පි ටික ඕන වෙනවා හදන්න. ගොඩක් වෙලාවට ප්‍රශ්න හදලා තියෙන ඒ හරින් තමයි පේපර් එකට දාලා තින්නේ. ඒ කියන්නේ අපි තව ටිකකින් මේ එන්ට්‍රොපි සහ ගිබ්ස් ශක්තිය කතා කරලා ඉවරනට පස්සේ සාකච්ඡා කරනවා සංසිද්ධතාවය. හරිද? මොකක් හරි ඉක්වේෂන් එකක් වෙන්න පුළුවන්ද බැයිද කියලා තමයි. ඒ කියන්නේ රියැක්ෂන් එකක් වෙනවද නැද්ද කියලා තමයි අපි කතා කරන්නේ ඉතින්. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට පාවිච්චි කරලා තියෙනවා. තේරුණාද? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි ගිබ්ස් ශක්තිය කතා කරා. ඊළඟට අපිට කතා බහ කරන්න තියෙන්නේ g θ එක නේද? සම්මත ගිබ්ස් ශක්තිය. ඒක මහලු දෙයක් නෙමෙයි. සම්මත තත්ත්වයටදී පද්ධතියක් සතු ප්‍රයෝජන ගන්න පුළුවන් ශක්තිය නේද? එහෙම නැත්නම් කෙලවින් පැස්කල් 1.15ක් වගේ තියද්දි අපට ප්‍රයෝජන ගන්න පුළුවන් ශක්තියට අපි කියන ගිබ්ස් ශක්තිය කියලා. එහෙම නැත්නම් සම්මත ගිබ්ස් ශක්තිය නේද? හරි ලියන්න පොඩි මාතෘකාවක් දාගන්න. සම්මත ගිබ්ස් ශක්තිය g θ. සම්මත ගිබ්ස් ශක්තිය. හරිද? සම්මත ගිබ්ස් ශක්තිය කියලා දාලා ඉවරලා ලියන්න. සම්මත තත්ත්වයටදී ලියන්න. සම්මත තත්ත්වයටදී පද්ධතියක් සතු සම්මත තත්ත්වයටදී පද්ධතියක් සතු ගිබ්ස් ශක්තියයි. පද්ධතියක් සතු ගිබ්ස් ශක්තිය. හරි ඒකත් හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගිබ්ස් ශක්තිය සම්මත ගිබ්ස් ශක්තිය විපර්යාසය. මහ ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඩෙල්ටා G θ. හරිද? වරහන් මාතෘකාවක් ලියා ගන්න. සම්මත ගිබ්ස් ශක්තිය විපර්යාසය. ඩෙල්ටා G θ. සම්මත ගිබ්ස් ශක්තිය විපර්යාසය. ඒ කියන්නේ මොකද්ද? සම්මත තත්ත්වයටදී එහෙම නැත්නම් 1.15 පැස්කල් පීඩනයක් තුලදී ප්‍රතික්‍රියාවක ගිබ්ස් ශක්ති විපර්යාසය නේද? ලියන්න. හරිද? ඒක කොහොමද අපි ගන්නෙ? සම්මත තත්ත්වයටදී ඒ කියන්නේ θ අවස්ථාවේදී නේද? ඒ වෙලාවේදී ප්‍රතිඵලවල ගිබ්ස් ශක්තියගේ එකතුව නේද? සිග්මා g θ ප්‍රතිඵල අඩු කරන්න ඕනේ සිග්මා g θ ප්‍රතික්‍රියක.
ලියන්න ඉස්සරහ ලියන්න ඉතලා ගහලා ලියන්න සම්මත තත්ත්වයටදී සිදුවන ප්‍රතික්‍රියාවක සම්මත තත්ත්වයටදී සිදුවන ප්‍රතික්‍රියාවක ගිබ් ශක්තියන්ගේ ගිබ් ශක්ති විපර්යාසය සම්මත තත්ත්වයටදී සිදුවන ප්‍රතික්‍රියාවක ගිබ් ශක්ති විපර්යාසය ගිබ් ශක්ති විපර්යාසය හරියද ඉස්ටාමක දාලා ලියන්න දැන් ප්‍රතික්‍රියාවක සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවක සම්මත තත්ත්වයටදී ප්‍රතිඵලවල ගිබ් ශක්තියන්ගේ එකතුව ප්‍රතික්‍රියාවක සම්මත තත්ත්වයටදී ලියන්න ප්‍රතික්‍රියාවක සම්මත තත්ත්වයට ප්‍රතිඵලවල ගිබ් ශක්තියන්ගේ එකතුව ප්‍රතික්‍රියාවක සම්මත තත්ත්වයටදී ප්‍රතිඵලවල ගිබ් ශක්තියන්ගේ එකතුව ප්‍රතික්‍රියකවල ගිබ් ශක්තියන්ගේ එකතුවෙන් අඩු කළ විට ප්‍රතික්‍රියකවල ගිබ් ශක්තියන්ගේ එකතුවෙන් අඩු කළ විට සම්මත ගිබ් ශක්ති විපර්යාසය ලැබේ. සම්මත ගිබ් ශක්ති විපර්යාසය ලැබේ. හරිද? බෝඩ් එකේ තියෙන ඉක්වේෂන් එක දාගන්න. හරි. අහන්නකො ඊළඟ කාරණේ තමයි මේ ඩෙල්ටා G ට එන අගය අනුව අපිට මොකක් හරි ඉක්වේෂන් එකක් ස්වයංසිද්ධද නැද්ද? එහෙම නැත්නම් යා ස්වභාවිකවම කිසිම ආයාසයකින් තොරව වෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ඩෙල්ටා G අගය ඍණාගයක් නම් ඒකදී අපි කියනවා මෙයා ස්වයංසිද්ධයි කියලා. හරිද? ඒ කියන්නේ ඩෙල්ටා G ඍණ වෙන්න ඕනේ. හරිද? ඔයාලට මතකද අපි එන්තැල්පිය ගත්තොත් එහෙම එන්තැල්පිය දී එයා ඍණ වෙන තරමට මොකද්ද වෙන්නේ? දැන් තාපදායකයින් හරිද? ඇත්තටම තාපදායකයෙක්ද වෙන්නේ මොකද්ද? කලින් වැඩියෙන් තිබුණු තාපය එළියට පිට කරලා එයා ස්ටේබල් වෙලානේ තියෙන්නේ. අපි දන්න ඕනම කෙනෙක් කැමති ගොඩක් ස්ථාවර වෙන්න නේද? ඒ කියන්නේ මේ ඉක්වේෂන් එකකදීත් වෙන්නේ ශක්තිය පිට කරලා එයා අඩු ශක්තියක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න හදන්නේ. හරිද? ඒ කියන්නේ H එක පුළුවන් තරම් ඍණ වෙන තරමටත් ගොඩක් හොඳයි. හරිද? ඒත් එක්කම එන්ට්‍රොපිය ධන වෙන තරමටත් එයා ගොඩක් හොඳයි. ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන නැඹුරු වෙනවා. හරිද? H එක ඍණ වෙලා ඊළඟට S එක එන්ට්‍රොපිය ධන වෙලා මේ ඩෙල්ටා G එක ඍණ වෙන තරමට ඒ අදාළ මොකක් හරි ප්‍රතික්‍රියාව ගොඩක් ස්වයංසිද්ධ තමන් විසින් කැමැත්තෙන් ඒක වෙනවා. හරිද? එතකොට අපිට මෙන්න මේ ඩෙල්ටා G ට එන අගය හරිද? මේ ඩෙල්ටා G ට එන අගය ඍණ අගයක් නම් ඒ කියන්නේ බිඳුවට අඩු අගයක් නම් ඒක ස්වයංසිද්ධයි. තේරුණාද? ඊළඟට මෙන්න මේ ඩෙල්ටා G සමානයි බිඳුව වුණොත් එහෙම. හරි මේක ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට එහෙම ඇවිල්ලා තියෙනවා. හරිද? ඩෙල්ටා G සමාන වෙනවා නම් බිඳුවට අපි එක කියනවා සමතුලිත අවස්ථාව. හරිද? සමතුලිත පද්ධතියක්. ඒ කියන්නේ මොකද්ද? සමතුලිත පද්ධතියක් කියලා කියන්නේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙනවා. ඒත් එක්කම මේ ප්‍රතිඵල වලින් හප ප්‍රතික්‍රියාවක් හැදෙනවා. අන්න ඒ වගේ සමතුලිතයක් තියෙන අවස්ථාවක අපි ඩෙල්ටා G එක බිඳුවයි කියලා කියනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් ඩෙල්ටා G එක ධනාගයක්. හරිද? ඩෙල්ටා G එක ධනාගයක් කියලා කියන්නේ යා ස්වයංසිද්ධ නැහැ. ඒ කියන්නේ ඒ ඉක්වේෂන් එක වෙන්නේ නැති දෙයක්. හැබැයි එයාගේ පසු ප්‍රතික්‍රියාව හරිද? පසු ප්‍රතික්‍රියාව නම් හිතන්න මෙහෙම හිතන්න ඕනද? A ගෙන් B කියන එක නම් හැදෙනවා. හරිද? මම ඉක්වේෂන් එකක් ලියනවා A ගෙන් B කියලා කෙනෙක් හැදෙනවා. හරිද? ඕකේ ඩෙල්ටා G එක ධනාගයක් නම් A ගෙන් B හැදෙන්නේ නැහැ. හැබැයි B ගෙන් A හැදෙන්න පුළුවන්. හරිද? ඩෙල්ටා G ධන කියලා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව නේ ඒක අනිත් පැත්තට නම් වෙන්න පුළුවන්. හරි නේද? හරි. පොඩක් වෙනම රූල් දෙක තුනක් අරලා යටින් ලියන්න. ප්‍රතික්‍රියාවක ගිබ් ශක්ති විපර්යාසයෙහි අගය අනුව ප්‍රතික්‍රියාවක ගිබ් ශක්ති විපර්යාසයෙහි අගය අනුව ප්‍රතික්‍රියාවක ගිබ් ශක්ති විපර්යාසයෙහි අගය අනුව එහි ස්වයංසිද්ධතාවය
එහි ස්වංසිද්ධතාවය පහත පරිදි පුරවකථනය කළ හැක. හරිද? පහත පරිදි පුරවකථනය කළ හැක. හරි. ලියන්න ගන්න පළවෙනි කෙනා ඩෙල්ටා G බිඳුවට වඩා කුඩායි. ඒ කියන්නේ ඩෙල්ටා G ඍණ වෙන්න යන්නේ. ඩෙල්ටා G බිඳුවට වඩා කුඩා අවස්ථාව ඉස්සරහ ලියන්න ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව ඉදිරියට සිදුවේ. ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව ඉදිරියට සිදුවේ. ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව ඉදිරියට සිදුවේ. හරි. ඊළඟට දාගන්න ඩෙල්ටා G සමානයි බිඳුව. ඩෙල්ටා G සමානයි බිඳුවයි. අපි කියන පද්ධතිය සමතුලිතයි. ඉදිරියටත් වෙනවා පිටිපසටත් ප්‍රතික්‍රියාවක් එනවා. A ධන B ගෙන් C ධන D හැදෙනවා. අහපෝ C ධන D ගෙන් A ධන B හැදෙනවා. අවුලක් නැහැ සමතුලිත පද්ධතියක්. හරි. ලියන්න ඩෙල්ටා G සමානයි බිඳුවයි ඉස්සරහ ලියන්න ප්‍රතික්‍රියාව සමතුලිතව පවතී. ප්‍රතික්‍රියාව සමතුලිතව පවතී. ප්‍රතික්‍රියාව සමතුලිතව පවතී. ඊළඟට දාගන්න ඩෙල්ටා G විශාලයි බිඳුවට වඩා. හරිද? එහෙනම් මේකෙදි මොකක්ද වෙන්නේ? ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පිටිපස්සට වෙන්න පුළුවන්. හරි නේද? දැන් සමහරවිට හිතනවා ඉතින් මේවා මම මොනවද දන්නේ නැහැ අමුතු පාඩමක් ඉගෙන ගන්නවා. හරිද? නිකන් බෝරින් වගේ දෙන හරිද? මේක අවුලක් නැහැ. මහා ගොඩක් අමාරු නැහැ මේ. චුට්ටක් ඔයාලා වෙන කවදාවත් ඉගෙන නැති දිර පාට ගන්න මේක නැගත් හරිද? මේවා අපි ගොඩාක් විග්‍රහ කරන්නේ නැහැ. මේ එළවලු වලදී ගොඩාක් පැහැදිලි කිරීම කරන්නේ නැහැ. මේවා හෙන්නත් පත පාඩම් හරිද? ඔයාලා මේ බොහොම පොඩි කැලක් උගන්වලා තියෙන ඔයාලා යුනිවර්සිටි එකට ඇවිල්ලා ඉවරලා හයි ස්ටඩි වගේ සෙට් වුණොත් එහෙම මේවා ඉස්සරහට ඉගෙනගෙන යන්න පුළුවන්. ඕවා ගොඩක් වලට සෙට් වෙන තර්මෝඩයිනමික් කෙමිස්ට්‍රි වලදී හරිද? තර්මෝඩයිනමික් ගොඩක් වෙන මැත්ස් එක්ක එකතු වෙලා ඉස්සරහට යන කැලලා මේකෙදි මේවා නිතරම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හරිද? හැබැයි ඔයාලට මෙහෙම හරි සාමාන්‍යයෙන් O level කාලේ දැන් ඉස්සරහට වෙන්නේ ඉස්සර කැම්පස් වල උගන්වපුවා A level වලට දානවා. A level කාලේ ඉගෙන ගත්ත ඒවා O level වලට දාලා පිටිපස්සට ගන්නවා. හරිද? ඒ කියන්නේ අලුත් පරම්පරාව ටික ටික අලුත් නොලෙජ් එකක් තමයි ගන්න. හරිද? එතකොට මේ අපේ එන්ට්‍රොපිය ගිබ් ශක්තිය වගේ දේවල් එහෙම දැන් මේ කියන්නේ ගොඩාක් පරණ නැහැ මේ. හරිද? නැත්තේ මන් නැහැ ටික පරණයි. නමුත් මේකේ මූලික හරය තමයි තාම ඔයාලට අපි උගන්වන්නේ A level වලදී. හරිද? ඒක ගොඩක් ලොකු බෙදල්ලක් ඔයාලා කැම්පස් එකේදී ගන්නවා. හරි. තව අවුරුදු 10කින් විතර තව ටිකක් මේකට වැඩිපුර දාලා තියෙනවා. හරිද? දැනට අපිට A level වලට මේ ටික විතරයි තියෙන්නේ. හරිද? බිඳුවට වඩා ඩෙල්ටා G විශාලයි. ඉස්සරහට ලියන්න ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව ඉදිරියට සිදු නොවේ. ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව ඉදිරියට සිදු